හොඳයි දුවේ පුතේ එහෙනම් අපි දැන් මේ පරිච්ඡේදයේ පටන් ගමු මතක් කරන්න මීට කලින් අන්තිමටම ඉගෙනගත්ත ඉල්ලුම් නීතිය ඒ ඉල්ලුම් නීතිය ප්‍රකාශ කරන විකල්ප ක්‍රම විවිධ ස්වරූප යටතේ අපි දැන් ඉල්ලුම් සමීකරණය අර ඉල්ලුම් ශ්‍රිතය තුල තියෙන අනිකුත් සාධක ඉවත් කරලා ඒ අවස්ථාවලදී සලකා බලන භාණ්ඩේ මිල විතරක් ස්වායත්ත විචල්ලේ හැටියට අරගෙන මේ සලකා බලන භාණ්ඩේ මිල සහ ඉල්ලුම් ප්‍රමාණය අතර අපි කතා කරගෙන ආපු ප්‍රතිලෝම සම්බන්ධතාවය ඍණ ප්‍රතිලෝම සම්බන්ධතාවය පෙන්눔 කරන ඉල්ලුම් නීතිය ප්‍රකාශ කරන එක් ක්‍රමයක්. මෙතන පුංචි ගණිතමය කොටස් ටිකක් තියෙනවා. පොඩි පොඩි දේවල් එකතු කරන්න, අඩු කරන්න, පොඩි බෙදිලි ඒ වගේ පොඩි දේවල් ගණිතේ කොට ගොඩක් මහන්සි වෙන්න බය වෙන්න දෙයක් නැහැ. දැන් මේ අපි යන ගමනේදී ඇතැම් විට අපි එක එක උපක්‍රම පාවිච්චි කරන්න ඕන මේ දේවල් හොඳින් පළවෙනි වතාවේ මතක තියාගන්න. මේ රූප සටහන දිහා බලපුවහම අපි දැන් මීට කලින් වතාවේදී මේ රූප සටහනට කලින් රූප රාමු ගණනාවක් හොඳින් ඉගෙනගෙන මින් ඉදිරියටත් ගිහි ඉල්ලුම් නීතියේ විවිධ අවස්ථා බොහොම කෙටියෙන් හඳුන්වගෙන ගිහින් අපි ආපස්සට ආවා. අපි කියවනේ ඉස්සරට යන ගමන මොකද්ද කියලා පීවරින් පීවර පෙන්නලා අර පොතේ පටුන පෙන්නනවා වගේ ආපෝ යම් සංදිස්ථානයකට ආවා. දැන් ඔබ ලබාගත්තු මේ දැනුම තුල ඔබට මේ රූප සටහන බලපුවාම යම් කුතුහලයක් දැනෙන අවස්ථා දෙකක් මම හිතාමතාම මේකේ සටහන් කරලා තියෙනවා. ඒ එක එක අපි උගන්වන උපක්‍රම ඔබට ඒක අමතක නොවෙන්න. හොඳයි මම ඔබට තප්පර කිහිපයක් කාලේ ලබා දෙනවා මේ රූප සටහන හොඳට ඉහළ ඉඳලා පහළට මේ වම් පැත්තේ ඉඳලා දකුණු පැත්තට ඉල්ලුම් වක්‍රය ගමන් කරන විදිය මේ සමීකරණයේ තියෙන සංකේත සමාන කිරීමේ ලකුණු ධන හෝ ඍණ හෝ තියෙන ලකුණු මේ අක්ෂ සිරස් හා තිරස් අක්ෂ ලකුණු කරලා තියෙන විදි පිළිවෙත් පොඩ්ඩක් හොඳින් නිරීක්ෂණය කරලා ඔබට මේ රූප සටහන යම් නොගැලපෙන මේ සමීකරණය තුල යම් නොගැලපෙන යමක් හඳුනා ගන්න අවස්ථාවක් දීලා තින්නේ. අර හරි පින්තූරේ වැරදි පින්තූරේ දීලා හරි වැරදි තෝරන්න දෙනවා වගේ පොඩි උපක්‍රමයක් මේ යොදලා තියෙන්නේ. ඒක ජීවිතේ හැමදාටම මතක හිටින්නයි මම මේ උපාය මාර්ගය මෙතන යොදන්නේ. හොඳයි. අපි තප්පර දෙකක් තුනක් මේ රූප සටහන බලමු. ඉල්ලුම් වක්‍රයක් තියෙන ඩිමාන්ඩ් හරි. මිලේ වෙනස ප්‍රමාණය සංඛ්‍යා තිබෙනවා. ඔබට ආගන්තුක විවිධ සංකේත තියෙනවා. මේ සමීකරණය මුලින් ඉඳන් කියාගෙන ඉද්දී ඔබට මුල් වරට දැනෙන්නට ඕන මෙතන ඔබ ඉගෙනගත්තු නීතියට නොගැලපෙන යම් සිද්ධියක් තියෙනවා. මෙන්න බලන්න බොහෝ දරුවන්ට හදිස්සියේ වෙන්න පුළුවන් අතපසු වීම. කිසි දවසක ඉල්ලුම් නීතිය අනුව අනුලෝම සම්බන්ධයක් තියෙන්න බෑ. ධන සම්බන්ධයක් තියෙන්න බෑ. තේරුණා නේද අපි ඒක ප්‍රවේශන විදිය? එහෙනම් එතන තියෙන්නට ඕනේ මොන සම්බන්ධයක්ද? එකකට එකක් එකිනෙක ප්‍රතිවිරුද්ධ. නමුත් බොහෝ විට හුරු පුරුදු විදිහට වැඩියෙන් වතාවල් ගණනාවක් අපිට පුරුද්ද තියෙන්නෙම ධන සංඛ්‍යානේ. මගේ අත්දැකීමෙන් මම දකිනවා බොහෝ දරුවෝ හදිස්සියේ ෂණිකව මේ උත්තරේ ලියන්න යද්දි මේ ගාන හදන්න යද්දි අතපසුවීම් කරගන්නවා මෙතන ධන ලකුණක් සටහන් කරලා. එහෙම ඉන්නේ ඊළඟ මාතෘකාවේ සැපයුමේදී. ඒ නිසා ඊ වරද කවදාවත් නොවෙන්නයි මම මේ විදියට ඔබ අවධාරණය කරන්නේ මෙන්න මේ ලකුණ යොදන ආකාරය. එහෙමනම් මතක තියාගන්න
මිල සහ ප්‍රමාණය අතර මේ ස්වායත්ත හා පරායත්ත විචල්‍ය අතර තිබෙන්නෙම ඍණ සම්බන්ධයක් ප්‍රතිලෝම සම්බන්ධතාවයක්. ඒක මතක තියාගන්න. අපි ඊළඟට ඒ රූප සරණ අඳිනවා මෙතන හරියට. තව බොහෝ පොත්පත්වල ඇතැම් විට සඳහන් කරන සම්ප්‍රදායික විග්‍රහයන් සහ ආර්ථික විද්‍යාවටම ආවේනික විග්‍රහයන් අතර යම් යම් මතභේද දරුවන් තුළ යම් යම් ව්‍යාකූල මතිමතාන්තර කොතෙකුත් තියෙනවා ගුරුවරුන් තුළ පවා. ඒවා අපි සියල්ල නිරාකරණය කරගන්නවා මේ වේදිකාවෙන් ඉදිරියට නැවත වැරදි හදාගන්න වැරදි කරන්න අවස්ථාවක් අපි තියන්නේ ඔබ ඇති කරගන්නත් එපා. තව එක දෙයක් ඔබට හෝඩුවාවක් මේකේ. වැරදි පින්තූරේ මේ දීලා තියෙන වැරදි අල්ලගන්න. වැරදි අල්ලගන්න පුළුවන් කෙනෙකුට පුළුවන් ඊට පස්සේ නිවැරදි දේ හරියට අනුගමනය කරන්න. වැරද්ද නොකර ඉන්න. හරි දේ ඉගෙන ගන්නවා වගේම වැරදි දේ නොකරන්නත් වග බලා ගන්නට අවශ්‍යයි. තව වරදක් තියෙනවා. අඩුපාඩුවක් නොගැලපෙන දෙයක්. හොඳින් නිරීක්ෂණය කරන්න. ඇතැම් විට ඇතැම් පොත්පත්වල මේ තිරස් අක්ෂයේ මිල දක්වනවා. එහෙම වුණොත් එහෙම මේ සිරස් හා තිරස් අක්ෂවල තියෙන සංකේත සියල්ල උඩු යටිකුරු වෙනවා. මෙතනට ප්‍රමාණය කියන අක්ෂරය යොදනවා. Q quantity ප්‍රමාණය. එහෙමත් ඇතැම් විට ඉල්ලුම් නීතිය ප්‍රකාශ කරන්න පුළුවන්. නමුත් ඒ ගණිතමය සම්ප්‍රදායට අනුව ඊටාම නිවැරදි වුණත් ආර්ථික විද්‍යාවේ ක්‍රමවේදය අපි ගෙනෙන ආකෘතිය අනුව හැම තිස්සෙම මිල ප්‍රයිස් පෙන්눔 කරන්නේ සිරස් අක්ෂයේ පමණමයි. මේක හරි මේක වැරදි. දැන් දුවල පුතාලා හරියට මේ රූප සටහන අඳින විදිහ නිරීක්ෂණය කරන්න. අපි පොඩ්ඩක් එක පියවරක් නැවත බලමු රූප සටහන හරියට අඳින විදිහ. දැන් මෙතන කිසිම සංකේතයක් ලකුණක් VG අක්ෂරයක් මොකුත් නැහැ. මෙන්න බලන්න සාමාන්‍ය විදිහට ඔබ මේ අඳින්න පුරුදු වෙන්න ඕන විදිහ. සිරස් අක්ෂය නිශ්චිතවම එහි දැක්වෙන්නට ඕනේ මිල. තිරස් අක්ෂයේ නිශ්චිතවම දැක්වෙන්නට ඕනේ ප්‍රමාණය. ඒ අක්ෂ දෙක අතර සංකේත පරස්පරාකාරයෙන් මාරු උනත් ඉල්ලුම් නීතිය ප්‍රකාශ කරන්න පුළුවන්. එහෙම ඇතැම් පොත්පත්වල ගණිතමය ක්‍රමයට ඒ ආකාරයෙන් පෙන්වලා තියෙන තැනක් ඔබ දැක්කොත් ඒක හොඳින් පැහැදිලිව තේරුම් ගන්න ගණිතමය විග්‍රහය අනුව එසේ නිවැරදිව ඉල්ලුම් නීතිය ප්‍රකාශල හැකි. නමුත් අප මෙතෙන් සිට ආර්ථික විද්‍යාව තුළ ආර්ථික විද්‍යාවට අවශ්‍ය විදියට ගණිතය හසුරුවා ගන්නවා. ඒ නිසා ස්වායත්ත විචල්‍ය නිතරම මිල සිරස් අක්ෂයේ පෙන්විය යුත්තේ ප්‍රයිස්. එහෙනම් තිරස් අක්ෂයේ ප්‍රමාණය. මම ඔබට කියනවා මෙතන මූල ලක්ෂයේ බිඳුව ලකුණු කරන්න. දැන් ඔබ හොඳින් ගණිතය පිළිබඳ අවබෝධය තියෙන දුවලා පුතාලා නිසා මේ මෙතන මෙහි පැත්ත ඍණ මෙහි ඍණනේ ඇයි ඒ අක්ෂ ලකුණු කරන්නේ කියන තර්කය එන්න පුළුවන්. ඒකේ වරදක් නැහැ. අපිට ඍණ මිලක් ඍණ ප්‍රමාණයක් ඉන්නේ නැහැ තමා. නමුත් ඒ ප්‍රස්ථාරයේ ඒ ආකාරයෙන් අපි මෙහිම අඳිනකොට ඒකේ ගැටලුවක් මතුවෙන්නේ නැහැ. ඒකේ කිසිම ගැටලුවක් මතුවෙන්නේ නැහැ. ඔබ මේ විදිහටම අඳින්න පුරුදු වෙන්න. මොකද ඇතැම් විට සැපයුම් වක්‍රය මේ ප්‍රස්ථාරයේ මතම අඳින අවස්ථාවලදී මේ ප්‍රමාණයේ අක්ෂයේ ඍණාගයකින් පටන් ගන්නවා. ඒතර නැවත මේ ප්‍රස්ථාරය අපිට වෙනමම දිගුවක් ගන්නටත් සිද්ධ වෙනවා. ඒකටත් හුරු වෙන්න තමයි මම මුලින් ඉඳන්ම ප්‍රස්ථාරය මේ විදිහට පෙන්වන්නේ. විභාගයේ අභ්‍යාසයකදී අභ්‍යාසයේ තියෙන තොරතුරු දිහා බලලා සංඛ්‍යා ගන්නට අවශ්‍ය පරාසය අපිට හඳුර ගන්න පුළුවන්. ඒකේ කිසි වරදක් නැහැ. ඔබ මේ ප්‍රස්ථාරය අඳින විට මේ අක්ෂ
මෙන්න මේ විදිහට. මෙතනින්ම හරියටම මෙහෙම ඇඳට වරදක් නැහැ. ඒක මෙහෙම ඇඳයි කියලා ඒකේ කිසිම හානියකුත් නැහැ. ඒ වගේ සියුම් තැන් පවා අපි සාකච්ඡා කරගෙන හරියට මේ අවබෝධය ලබාගෙන යමු. එහෙමනම් මේ ඉල්ලුම් නීතිය අනුව අර ඉල්ලුම් වක්‍රය මෙන්න මේ ආකාරයෙන්ුයි ගමන් කරන්නේ. මේ වඩා නිවැරදි මෙන්න මේ විදිහට හඳුන්වනවා නම් වචන ටිකක් වැඩි වුණත් ඒ හැඳින්වීම වඩා නිවැරදි. මේ බලන්න. මේ ඉල්ලුම් වක්‍රය ගමන් කරන්නේ ඉහළ ඉඳලා පහළටද වමේ සිට දකුණටද හිතන්න. දැන් ඔබට මගේ සමග තර්ක කර කර යන්නට කාලයක් තියෙනවා. ඒ දෙන තප්පර කිහිපය තුළ ඔබ අනිවාර්යෙන් ඒක කල්පනා කරන්නට උනා. එතකොටයි මේ කාර්ය සාර්ථක වෙන්නේ. මේ වමේ සිට දකුණටද ඉහළ සිට පහළටද ගමන් කරන්නේ. හරි. අපි අදහස් දෙකම එක්ක ලියුවොත් තමයි වඩා සාර්ථක හැඳින්වීම වෙන්නේ. මේ ඉල්ලුම් වක්‍රය ඉල්ලුම් නීතියට අනුව ගමන් කරන්නේ වමේ සිට දකුණට ඉහළ සිට පහළට. කිසි වරදක් නැහැ නේ හැඳින්වීමේ. මේ දිශාව වමේ සිට දකුණට අපි මේ රූප සටහන බලපුවම අපිට පේන විදිහ. රූප සටහන පැත්තෙන් එහා පැත්ත ඉඳලා නෙමෙයි හිතන්නේ. අපිට රූප සටහන පේන විදිය. වම දකුණ. එවනම් ඊටාම නිවැරදි විදිය හඳුනගන්න හැම දෙයක්ම ඊටාම නිවැරදිව හඳුනගන්න. ඒ වමේ සිට දකුණට ඉහළ සිට පහළට බෑවුම් වන රේඛාවක්. එහෙනම් මෙන්න ඊටා විධිමත්ව ඉල්ලුම් වක්‍රය හඳුන්වන විදිහ. ඉල්ලුම් නීතියට අනුව ඉල්ලුම් වක්‍රය පිහිටන්නේ වමේ සිට දකුණට ඉහළ සිට පහළට. ඊළඟ ප්‍රශ්නේ. ඔබ දැන් මේ දැකලා තියෙන්නේ සරල රේඛාවක්. ඒ අවශ්‍යයෙන්ම සරල රේඛාවක්ම විය යුතුත් නැහැ. මෙන්න මේ ආකාරයෙන් වෙන්න පුළුවන්. මෙතන අපි පෙන්වුව ඔබට අතපසු වීම වෙන්න පුළුවන් අවස්ථා දරුවන්ට. ඒ දේ නැවත කරන්න එපා. ඒ දේ නැවත කරන්න කියන්නේ කවදාවත් වෙන්න ඉඩ තියන්න එපා. මම එක පෙන්නුවා මේ වගේ වැරදි වෙන්න පුළුවන්. ගොඩක් අය අතින් වෙන නිසා මේ වැරද්ද පෙන්වලා මම දැන් හරි තැනට යන්නේ. මම ඊට පස්සේ හරි සමීකරණය මෙතන ඉඳලා පෙන්වන්න. මේ සියලු දේවල් එතෙන්ට අවශ්‍යයි. හොඳයි. දැන් අපි තව පොඩ්ඩක් යමු තව රූප සටහනකට. ඔබ මේ මොහොතකට කලින් දැක්කේ වමේ සිට දකුණට ඉහළ සිට පහළට බෑවුම් වන සරල රේඛීය ඉල්ලුම් වක්‍රයක්. වමේ සිට දකුණට ඉහළ සිට පහළට බෑවුම් වන සරල රේඛීය ඉල්ලුම් වක්‍රයක් තමයි ඔබ දැක්කේ. මෙන්න මේ. මෙන්න සිරස් අක්ෂය. මෙන්න තිරස් අක්ෂය. සිරස් අක්ෂයේ මිල, තිරස් අක්ෂයේ ප්‍රමාණය. අපි දැක්කේ සරල රේඛාවක්. මෙන්න මේ ආකාරයෙන්. නමුත් මේ සරල රේඛාවක්ම විය යුතුම නැහැ. මෙන්න මේ ආකාරයේ හැඩයක් වෙන්නටත් පුළුවනි. මෙන්න බලන්න. දැන් මම දන්නවා ඔබ මේට කියන නම. ඔබ දැන් මේට කියාවි මූලයට උත්තල හැඩය කියලා. ඔබ දැනට නිෂ්පාදන හැකියා මායු වක්‍ර සම්බන්ධයෙන් ලබාගත්තු අවබෝධයේ සමග මේ මූලයට උත්තල හැඩයක් කියන එකේ යම් සාධාරණකමක් තියෙනවා. හැබැයි දුවේ පුතේ කවදාවත් මේ ඉල්ලුම් වක්‍රයේ ඒ මූලයට උත්තල කියන හැඩය හරි. නමුත් ඒ වචනේ යොදන්න එපා. ඊට වඩා වෙනස් සුවිශේෂ යෙදුමක් යොදන්නට අපිට මේ ඉල්ලුම් වක්‍ර විග්‍රහයේදී සිද්ධ වෙනවා. ඉල්ලුම් නීතියට අනුව මා ඉතා පැහැදිලිව ඉතා විධිමත්ව ඉතා නිර්වද්‍ය විදියට පෙන්වන්නම් අවශ්‍ය මොහොතේදී
මේ අඳිනවා මේ ආකාරයේ සරරේකිය නොවන ඉල්ලුවක්යක් පිටන්න පුළුවන්. ඒ සුවිශේෂ හැඩයක් ගන්නවා. එය ඍජුකෝණාශ්‍රාකාර බහුවලයක හැඩය ගන්නවා. ඒ නිසා ඉදිරියේදී මේ දෙවෙනි නිපුණතාවේ අංක 1 උප කොටස අපි තව මේ කාල පරිච්ඡේද වලට වෙන් කරගෙන යන්නේ. මේට පාසලේ කාල පරිච්ඡේද 8ක් තිබෙනවා. ඒ තමයි අපි මේ කොටස් වශයෙන් කඩාගෙන උගන්වන්නේ. ඊට පස්සේ නිපුණතා 2 අංක 1 ඉවර වෙලා 2 2 3 2 4 ආදි වශයෙන් ඔබට කියවනේ කොටස් 12ක් තියෙනවා කියලා දුසිමක්. අන්න ඒ අතර එක තැනක දිනනවා ඉල්ලුම් නම්‍යතාවය කියලා හරිම රසවත් මාතෘකාවක්. ඒ ඉල්ලුම් නම්‍යතාවයේ තියෙනවා මිල ඉල්ලුම් නම්‍යතාව කියලා වචනයක් සංකල්පයක්. එන්න එතනදී අපිට එනවා මෙන්න මේ ආකාරයේ ඉල්ලුම් වක්‍රයක් ඉතා නිවැරදිව සියුම්ව නිර්මාණය කරන්න ඒ හඳුනා ගන්න ඍජුකෝණාශ්‍රාකාර බහුවලයක්. එම කියන්න හේතුව මේ රේඛාව පිහිටලා තියෙන ඕනෑම ලක්ෂයක් සමග අපි ඍජුකෝණාශ්‍රයක් නිර්මාණය කළොත් ඒ සෑම ඍජුකෝණාශ්‍රයකම වර්ගඵල එක හා සමානයි. දැන් ඒ වචන මං එහෙම කියන්නේ ඒවා අහලා තියෙන්නට ඕන නිසා මිසක් අවබෝධ කරගන්නට නෙමෙයි. අවබෝධ කරගන්න එකමදී වමේ සිට දකුණට ඉහළ සිට පහළට බෑවුමන සරල රේඛීය ඉල්ලුම් වක්‍ර විතරක්ම නෙමෙයි. බලන්නකෝ මේ වක්‍රය මෙයත් අර වගේමනේ. අර කියපු කොන්දේසී ආකාරයෙන්ම එනවනේ. මේ රේඛාවත් මේ වක්‍රයත් වමේ සිට දකුණට ඉහළ සිට පහළට තමයි මේ ගමන් කරන්නේ. ඒ වමේ සිට දකුණට ඉහළ සිට පහළට බෑවුම් වෙනවා කියලා කියන්නට පුළුවන්. එහෙම බෑවුම් වෙනවා කියන්න පුළුවන් ශ්ලෝක. ඔය මේ මරුවන්. හරි. දැන් එහෙනම් දැන් මේ මොහොතේ මේ රූප රාමුව මම මේ නිදහසේ අතින් රූප සටහන ඇඳලා පෙන්වන්නේ ඔබට කලින් අර අපි කල්තියා සැලසුම් කරපු ඇඳපු රූප රාමුව අප විසින් සකස් කරලා ඔබට ඉදිරිපත් කරපුවාම ඒක සකස් කරන විදිය, ඒක නිවැරදිව අඳින්න අවශ්‍ය ආකාරය ඔබට පේන්නේ නැහැ. මේ දේ විධිමත්ව උගන්වන්න අපේ තාක්ෂණය යොදා ගන්නවා වගේම අමතක කරන්න එපා විභාගයට ගිහිල්ලා අපි පැන්සලක්, මකන කෑල්ලක්, පෑනක්, අඩිකෝදුවක් අරගෙන අපි නිර්මාණශීලීව මේවා නිර්මාණය කරන්න අඳින්නට ඕන. එතකොට රූප සටහන් දැකලා විතරක් විභාගයට ගිහිල්ලා ඉක්මනින් සාර්ථක පිළිතුරක් ප්‍රස්තාරයක් අඳින්න බෑ. තැපෑලෙන් පුළුවන් ද පීනන්න ඉගෙන ගන්න බෑනේ. පීනන්න වතුරට බැහැලම වුණානේ ඉගෙන ගන්න. ගිලිලා ගිලි නොගිලෙන්න පීනන්න පුරුදු වෙන්න. මේ මුලදි සිද්ධ වෙන්නේ විවිධ උපක්‍රමත් එක්ක. නැත්නම් එකපාර හොඳට පීනනවා බලන් ඉඳලා අපිත් පීනන්නම් කියලා බැස්සොත් බැස්සම තමයි. ඊ වගේ මම මේ සරල උදාහරණයක් කියන්නේ විහිළු තාලු කර තැපෑලෙන් පීනන්න ඉගෙන ගන්න බෑනේ. ඊ වගේ අර රූප රාමු තුලින් විතරක්ම විෂය හොඳට ප්‍රායෝගිකව පුරුදු පුහුණු වෙන්න බෑ. තැපෑලෙන් ගහ ගන්න ඉගෙන ගන්න පුළුවන්ද? බෑනේ. ඊ වගේ අපිට මෙතනදී තැපෑලෙන් ඉවනවා වගේ ප්‍රස්තාර සටහන රූප සටහන රූප රාමුව තුල අප විසින් සකස් කළ ඔබට ප්‍රදර්ශනය කළ පමණින් ඔබ ප්‍රවීණයෙක් වෙන්නේ නැහැ. ඒ විභාගෙදී කඩිසරව අඳින්න. ඒ නිසයි මේ හැමදේම පියවරින් පියවර රේඛාවෙන් රේඛාව ඒ හැම තැනකම ඔබට වරදින්න හැකි තැන් අපි විය හැකි වරද පවා පින්නමින් අපි වරද්දලා නිවැරදි කරමින් ඔබට නොවරදින්න මේ ගමන එක්ක යන්නේ. එහෙනම් දැන් මේ මිනිත්තු කිහිපය තුල අපි වමේ සිට දකුණට ඉහළ සිට පහළට බෑවුම් වන ඉල්ලුම් නීතියට අනුව වමේ සිට දකුණට ඉහළ සිට පහළට බෑවුම් වන අපි පොඩ්ඩක් කම්මැලිකමට ඕක කියන්නේ කොහොමද දන්නවද? ඉහළ සිට පහළට බෑවුම් වෙනවා කියලා. ඒතර ඉහළ සිට පහළට බෑවුම් වෙනවා කිව්වම අර වමේ සිට දකුණට කියන අදහස අපි හිතා ගන්න ඕන. හිතින් මවා ගන්න ඕන. ඉබේ අපිට හිතෙන්නට ඕන. නිසා ආධුනික ඔබ වැනි දරුවෙකුට එහෙම වමේ සිට දකුණට කියලා නොකිය ඉහළ සිට පහළට බෑවුම් වෙනවා කී පමණින්ම හරි අදහස එන්නේ නැහැ. මං හේතුවක් කියන්නේ. මේ බලන්න. දැන් අපි ක්‍රමක්‍රමයෙන් ඉදිරියට. මෙන්න මේ රූප සටහන බලන්න. මේ ගැන මොකක්ද අදහස?
අපි ටිකක් ඊට වඩා වෙනත් ආකාරයකින් පෙන්නමු. බලන්න මේ රූප සටහන. සිරස්සක්ෂ මිල තිරස්සක්ෂ ප්‍රමාණය පෙන්නන ප්‍රස්ථාරයක මේ විදියට රේඛාවක් ඇඳුම්. කොටිම සිරස්සක්ෂයට සමාන්තරව රේඛාවක් ඇඳුම්. මේ සිරස්සක්ෂයට සමාන්තර වඳින රේඛාවත් මේ සිරස්සක්ෂයට සමාන්තර වඳින රේඛාවත් ඉල්ලු වක්‍රයක් වෙන අවස්ථාවක් තියෙනවා. මෙන්න මේ ආකාරයෙන් වඳින රේඛාවත් ඉල්ලු වක්‍රයක් වෙන අවස්ථාවක් තියෙනවා. දැන් බලන්න. එකක් ඉහළ සිට පහළට. අනික වමේ සිට දකුණට. හැබැයි මේ එකක්වත් මේ දෙකෙන් එකක්වත් ඉල්ලුම් නීතිය නෙමෙයි. දැන්ම ඉල්ලුම් නීතියට පටහැනී කියලා ඉස්සර වෙන්නත් එපා. ඒවා ඊටාම සියුම්ව කියන්නම්. නීතිය මොකද්ද? ඉහළ පහළ පහළ ඉහළ. ඉන්වර්ස් රිලේෂන්ෂිප් අපි කතා කරා කලින් පාඩමේදී අපි කතා කරා. අපි කලින් අවස්ථාවේ කතා කළා කලින් පියවරේදී මිල ඉහළ ගියොත් ප්‍රමාණය පහළ මිල පහළ ගියොත් ප්‍රමාණය ඉහළ. දැන් මේ රේඛා දෙකෙන් එකකවත් ඒ නීතිය අපි ප්‍රකාශ කළ ආකාරය ඇඟ වෙන්නේ දැන වෙන්නේ නැහෙනි. ඇයි? මේ මම මුලින් ඇඳපු රේඛාව සිරස්සක්ෂයට සමාන්තර රේඛාව ගත්තොත් එය ඉහළ සිට පහළට මිසක් මේ බලන්න. එය පැහැදිලිව ඔබට දැනෙනවා ඉහළ සිට පහළට ගමන් කරනවා මිසක් හෝ ඔබට පුළුවන් ඒ පහළ සිට ඉහළට ගමන් කරනවා කියලා හිතන්න. අර යෙදුම යොදාගත්තේ නැත්නම් ඒ නිසා ඉගෙන ගන්නදී හරියටම ඉගෙන ගන්න. දැන් මේ රේඛාව ඉහළ සිට පහළට කියලා කෙනෙකුට කියන්න පුළුවන් පහළ සිට ඉහළට කියලා කියන්න පුළුවන්. එහෙනම් මේ තිරස්සතන රේඛාව වමේ සිට දකුණට කියන්න පුළුවන්. එහෙම නැත්නම් දකුණේ සිට වමට කියන්න පුළුවන්. ඔබ සාපේක්ෂව හිතන විදිය. මේ මතය. මේවත් ඉල්ලුම් වක්‍ර තමයි. හැබැයි ඉල්ලුම් නීතිය ප්‍රකාශ වෙන්නේ මතක තියාගන්න අපි මේ තාම යන්නේ ගමන් කරන්නේ කතා කරගෙන යන්නේ ඉල්ලුම් නීතියට අදාළ ඉල්ලුම් වක්‍රය. එහෙමනම් ඉල්ලුම් නීතියට අදාළ ඉල්ලුම් වක්‍රයක් නිර්මාණය කරද්දී එය හරියට හඳුන්වද්දී වඩා උචිතයි වමේ සිට දකුණට කියන්න ඉහළ සිට පහළට බෑවුම් වන රේඛාවක්. ඒ සරල රේඛාවක් වෙන්නට පුළුවන්. සරල රේඛාවක් නොවෙන්නත් පුළුවන්. අර මූලයට උත්තල කියන වචනේ මෙතන යොදන්න එපා. එය බොහෝ අවස්ථාවලදී අපිට හඳුනා ගන්න වෙන්නේ ඍජු කෝණාශ්‍රාකාර බහුවලයක් කියන යෙදුම සමග. ඒ වචන ඇහුම්කන් දීලා අතාරින්න. මං හැම මොහොතකම ඔබට එහෙම ඉඳ හිට වචන කිහිපයක් කියනවා. ඇහුම්කන් දීලා අතාරින්න. ඇහිලා තියෙනවා. පාඩමට ආපුවම මම කියනවා ඔයා මේ දේ අහලා තියෙනවද? ඔයාට මතක් වෙනවා. ඔව් අහලා තියෙනවා. දැනුම් තේරුම් ගින් නොතිබුණාට කමක් නැහැ. ඒ පාඩමට ගිය වෙලාවේ මුල් වරට අහනවට වඩා කලින් අහලා පුරුදුයි, දැකලා පුරුදුයි, පොඩ්ඩක් මතකයි වගේ ඒ මට හොඳටම ඇති ඔබට ඉන් එහාට ගැඹුරටම පාඩම තේරුම් කරන්න. හොඳයි. දැන් අපි ඉල්ලුම් සමීකරණේ හඳුනා ගනිමු. ඒකට අවශ්‍ය පසුබිම ඒක ඉගෙන ගන්න අවශ්‍ය සියලු යෙදුම් තමයි මේ පුංචි පුංචි තැන් වලින් අහුලගෙන ආවේ. හරි. දැන් අපි ඉස්සරහට යමු. අපි බලමු මොකක්ද අපිට ඊළඟ රූප රාමුව පෙන්වන්නේ. මේ දේවල් අපි කතා කරා. නැවත නැවතත් ඒ දේවල් මතක් වෙන්නට ඕනේ. ඔබට මේ විශේෂයෙන් අපි මේ වෙනම කැපී පෙනෙන අවශ්‍යතයන් highlight කරලා underline කරලා පෙන්වුවා. තව පොඩ්ඩක් මොහොතක් පියවර කීපයක් අපි අපස්සට යනවනේ සමහර වෙලාවට. අපස්සට ගිහිල්ෙමු. පාරිභෝගික ඉල්ලුම කිව්වොත් ඒ එක පාරිභෝගික ඒකකයක්. individual demand කුටුම්බ. මතකයි? ඒ සියලු පාරිභෝගිකයන්ගේ ඒ පෞද්ගලික ඉල්ලුම් එකතු වුණාම එනවා වෙළඳපොළ ඉල්ලුම. දැන් ඔබ ඉදිරියට නැවතත් කලින් පියවරේදී හොඳින් ඉගෙනගත්තු හඳුනාගත්තු රූප රාමු කිහිපයක් නැවතත් මතක් කරනවා.
මේවා නැවත නැවත මතක් වෙවි යන්නටම උනේ. දැන් හොඳින් කියලා දීපු නිසා කලින් දැන් පැහැදිලි කිරීම එච්චර කාලෙ විඩම් කරන්නේ ඔබට මතකද කියලා මේ අවස්ථාවක් දෙන්නේ බලන්න මතකද? උවමනාවක්, කැමැත්ත, මිලදී ගැනීම හැකියාවක්, මොකක්ද වචනේ? ක්‍රේශක්තිය, සැලැස්මක් කියන කරුණු සියල්ල සූදානම් වුණොත් සඵල ඉල්ලුමක් ඇති වෙනවා පුද්ගලිකව. ඒ පුද්ගලික ඉල්ලුම අනතුරුව අපි ඉල්ලුම් නීතිය කියන තැනට අරගෙන ආවා. දැන් අපි කලින් වතාවේ බැලුවා මිල ප්‍රතිවිපාකයේ ඔස්සේ ඉල්ලුම් නීතිය ක්‍රියාත්මක වෙනවයි කියලා. ඒ මිල ප්‍රතිවිපාකය හොඳින් ඉගෙන ගන්න දැන් ඉල්ලුම් සමීකරණය මුළුමනින්ම අපි පැහැදිලි කරගනිමු. දැන් මේ රූප රාමු වලින් මොහොතක් අපි ඉවත් වෙලා නිදහසේ මම නිර්මාණය කරන රූප සටහන් ගණනය කිරීම ඒකට සූදානම් වෙන්න දැන් අවශ්‍යම ඔබ ළඟ කඩදාසියක් පොතක්. ওই කඩදාසි කෑලි වල ලියන්න එපා ඊට පස්සේ හොයාගන්න බෑ. කිටි සටහන් පොතක්. අපි කලිනුත් කිව්වා එහෙම ඔබ විටින් විට අවස්ථා ගන්නවා සටහන් ලියාගත්තනේ. ඒක පාවිච්චි කරන්න හරිය ලෑස්ති වෙන්න. හරි මගේ පරිසරය සකස් කරගන්න තුරු ඔබ දැන් ඔබේ පරිසරය සකස් කරගන්න කලබල වෙන්න දෙයක් නැහැ. හදිස්සියක් නැහැ. දැන් ආර්ථික විද්‍යාවේ ප්‍රායෝගික කොටස්. නැවත මතක් කරන ඔබ නිපුණතා අංක 1 යටතේ අර උපේකක 9ක් ඉගෙන ගත්තනේ. මං කලිනුත් මේ දේ මතක් කළා. අපි තවත් ඒකකයක් අමතරව 1/10 හැටියට ඔබට පුනරීක්ෂණ සටහනක් සකස් කරලා තියෙනවා. ඒක දැන් ඔබ බොහෝ දෙනෙක් නරඹන්නත් ඇති. එහෙම අතපසු වුණා නම් 1/10 බලන්න පහුගිය අවුරුදු 5ක විභාග ප්‍රශ්න කරලා තියෙනවා නිපුණතාංක 1ට අදාළව. මේ නිපුණතාව ඉවර වෙලා ඒ විදිහටම කරනවා. ඒ නිසා එතනදිත් අපි ප්‍රායෝගිකව කෙරෙන්න ඕන දේවල් ඉතාම පැහැදිලිව නිර්මාණය කරලා පෙන්නලා තියෙනවා. මෙතනදී ඔබත් සමගයි මේ ප්‍රස්තාර සටහන් අඳින්නේ. හොඳයි. අපි දැන් ඉල්ලුම් නීතිය මතක් කරන් ආපස්සට යමු. මිලත් ඉල්ලුම් ප්‍රමාණයත් අතර පවතින ප්‍රතිලෝම සම්බන්ධතාවය ධන නෙමේ ඍණ. අනිකුත් ඉල්ලුම් තීරක ස්ථාවරව පවතින සලකා බලන කාල පරිච්ඡේදයක් ඇතුළත මිලත් ඉල්ලුම් ප්‍රමාණයත් අතර තියෙන ප්‍රතිලෝම සම්බන්ධය ප්‍රධාන කරුණු දෙකක් මත තීන්දුව වෙනවා. එකක් ආදේශන ප්‍රතිවිපාකයේ ඉදිරියේදී කියලා දෙනවා. තව එකක් ආදායම් ප්‍රතිවිපාකයේ ඉදිරියේදී කියලා දෙනවා. ඒකට අවස්ථාවක් තමයි මේ. මේ දෙකේම එකතුව මිල ප්‍රතිවිපාකය. දැන් ඒ ගැන හොඳට කුතුහලයෙන් අවධානයෙන් අහගෙන ඉන්න ඉස්සෙල්ලම ඉල්ලුම් සමීකරණය අපි ඉවර කරමු. හොඳයි. දැන් නිදහසේ තමු පෑනක්, පැන්සලක්, ඔය මකන කෑල්ලක්, අඩි කෝදුවකුත් ළඟ තියෙනවා නම් වඩා හොඳයි කටු සටහනක් වශයෙන් සටහන් කරගන්න. ඊට පස්සේ ඒක හොඳට ලස්සනට තමුන්ගේ කලෙක්ෂන් එකක් ප්‍රස්තාර එකතුවක් බවට පත් කරගන්න. අපි බලමු. දැන් ප්‍රස්තාර සටහන්මයි තියෙන්නේ. රූප සටහන්මයි තියෙන්නේ කීපයක්. පුංචි පුංචි ඉලක්කම් කීපයකුත් එනවා. අපි බලමු. පුංචි පුංචි ඉලක්කම් කීපයක් එනවා. බය වෙන්න එපා. ඒක ඊතරම් විශාල ගණිතමය ගැටලු ගොඩක් නැහැ. අපි නිදහසේ ඉල්ලුම් වක්‍රයක් නිර්මාණය කරගමු. මෙතන පරිමාව ගැන ගොඩක් දුරට ඔබ වද වෙන්න එපා. එතකොට උතන අපිට සෙන්ටිමීටර්, අඟල්, මිලිමීටර් මැන ඉඳ ගියාම චුට්ටක් කාලේ ඔබේ නාස්ති වෙනවා. අපි උපරිම කාර්යක්ෂමතාවයෙන්, උපරිම ඵලදායීතාවයෙන් අඩුම යෙදුම් ප්‍රමාණයකින් වැඩිම නිමැවුම ලබා ගන්න උත්සාහ කරමු. දැන් ඔබ මේ වගේ සරල රූප සටහනක් සකස් කරගන්න. අඩි කෝදුවක් තියලා ඇඳත් වඩා හොඳයි. දැන් මේ මොහොතේ හදිස්සිය උතරින් නැගිටලා ගිහිල්ලා අඩි කෝදුව හොයන්න බැයි නම් නිදහසේ ෆ්‍රී හෑන්ඩ් අඳින්න. දැන්
අර වැරදි රූප සටහනක් වැරදි අපි හිව්වනේ. මිල අදාළ වෙන්නේ කවර අක්ෂයටද? දැන් අමතක වෙන්න බෑ. දැන් මතකයි. දැන් වරදින්නත් බෑ. දැන් හොඳින්ම දන්නවා. බලමු. අපි මිල පෙන්වන්නේ සිරස් අක්ෂයේ price ඔය සංකේතෙම යොදන්න. මූල ලක්ෂයේ බිඳුවත් ලියන්න. මේ පැත්තේ ප්‍රමාණය. මෙන්න සංකේත. price origin මූල ලක්ෂයේ බිඳුව තමයි ඔය. තාම ඉලක්කම් පාවිච්චි කරන්නේ නැත්නම් මම මේ අකුරු වචනේ කියන්නේ. origin මූල ලක්ෂය. ඒකත් හොඳයි දැනගන්න. quantity ප්‍රමාණය තිරස් අක්ෂය. හොඳයි. මම හිතනවා දැන් ඔබ මේක ඇඳලා ඉවර වෙලා ඇති කියලා. දැන් මේ කොටස තනියම යන්න බෑ. අපි දෙගොල්ලෝ එකතු වෙලාම යන්නට ඕනේ. කොහොමද අපි දෙගොල්ලෝ එකතු වෙලා තමයි මේ දේ කරේ. දැන් ඔබ ප්‍රැක්ටිකල් ප්‍රායෝගික කොටසට ඇවිත් ඉන්නේ. තව ඉස්සරහට බොහොම ලස්සන ප්‍රස්තාර අඳින්න තියෙනවා. ඒකනේ මේ කොටසට කාල පරිච්ඡේද 8ක් වෙන් කරන්නේ. දැන් ඔබ ඉදිරියේ මම ඔබ මේ ප්‍රස්තාරේ අඳින්න අවස්ථාව දීලා තියෙන්නේ. දැන් ගුරුවරයා ළඟ ඉන්නවා. දැන් ඇවිත් බලනවා. දැන් හොඳ ලස්සන නදලා තියෙන්න ඕනේ. හරි. බලමු. අපි පළමු විග්‍රහය සඳහා සරල රේඛාවක් ගනිමු. සරල රේඛයේ ඉල්ලුම් වක්‍රයක බීජගණිතමය සමීකරණය ඉල්ලුම් ශ්‍රිතය පෙන්වන්නයි යන්නේ. මේ සඳහා අපිට සෑහෙන කාලයක් මිඩංගු කරන්න පුළුවන්. මිඩංගු කරන්න වෙනවා. මිඩංගු කරන්න අවශ්‍යයි. හිමින් සීරුවේ. ඔන්න මං ඉල්ලුම් වක්‍රයක් ඇඳලා. අපි සාමාන්‍ය රේඛාවක් අඳිමු. අර ඊතලයක් අඳින්න හැමතිස්සෙම මේ අක්ෂය නම් කරන්න. හරි. නම දෙන්න. ඉස්සෙල්ලම නම දෙන්න නැත්තම් පස්සේ අමතක වෙනවා. ඩිමාන්ඩ්. දැන් ඔබට හුරුයිනේ මෙව්වා. ඉංග්‍රීසි පාඩමක් නෙමේ සංකේතමේ තියෙන්නේ. price මිල, origin මූල ලක්ෂ්‍ය, quantity ප්‍රමාණය, demand ඉල්ලුම. දැන් පුංචි සූත්‍රයක් සමීකරණයක් එහා පැත්තේ ලියනවා. quantity of demand ඉල්ලුම් ප්‍රමාණය quantity of demand හුරු වෙන්න ඕන. අනිවාර්යයෙන් මේවා වතුර වගේ කියන්න පුළුවන් වෙන්න ඕන. වෙඩි වගේ ගණන් හදන්න පුළුවන් වෙන්න ඕන. මෝටාර් ගහනවා වගේ ලකුණු වෙන්න ඕන. බලමු. QD quantity of demand සමානයි ශ්‍රිතයක් අර ටෙක්නිකල් රිලේෂන්ෂිප් තාක්ෂණික සම්බන්ධي ශ්‍රීතිය සම්බන්ධي ස්වායත්ත විචල්්‍යය සමග කවුද ස්වායත්ත විචල්්‍යය එම භාණ්ඩී මිල දැන් ලෝම නිසසලයි මම කිව්වා ලෝම නිසසලයි ලෝව නිසසලවි බලා සිටිද්දී අන්න සසල වෙනවා කවුද සලකා බලන භාණ්ඩී මිල අනිත් දේවල් වෙනස් වෙන්නේ නැත්නම් other factors remain constant not change එහෙම පොතේ තියෙනවා ඒකමයි සිංහලට අරන් කියන්නේ අනිකුත් සාධක ස්ථාරව පවතින යම් කාල පරිච්ඡේදයක් ඇතුළත එහෙනම් දුවේ පුතේ අනිකුත් සාධක මොනවද මතක් කරන්න ඕන තරම් කාලේ තියෙනවා එකින් එක දැන් සලකා බලන භාණ්ඩයට සම්බන්ධිත භාණ්ඩ ආදේශක හෝ අනුපූරක පාරිභෝගික ආදායම පාරිභෝගිකයාගේ අනාගත අපේක්ෂා අනිකුත් සමාජ ආර්ථික දේශපාලන පාරිසරික කරුණු ගණනාවක් තියෙන ඕන සිද්ධියක් අදාළයි පාරිභෝගික හැසිරීමට දැන් කියනවා ඒ කිසිවක් වෙනස් වෙන්නේ නැහැ ආදායම අඩු වැඩි වෙන්නේ නැහැ අනිකුත් භාණ්ඩවල මිල ගණන් වෙනස් වෙන්නේ නැහැ අනාගත අපේක්ෂා කිසිවක් වෙනස් වෙන්නේ නැහැ උපකල්පන සලකා බලන භාණ්ඩේ මිල විතරයි වෙනස් වෙන්නේ එහෙමනම් අපි කලින් වතාවේ කිව්වා මේක කියලා දැන් ඔබට හොඳට මනස තුල ටෙම්පරාදු වෙලා තියෙන්නේ මොනවද කිව්වේ මිල වැඩි වුණොත් ඉල්ලන ප්‍රමාණය අඩු වෙනවා මිල අඩු වුණොත් ඉල්ලන ප්‍රමාණය වැඩි වෙනවා ඒ නිසා මිල සහ ඉල්ලුම් ප්‍රමාණය අතර ප්‍රතිලෝම සම්බන්ධයක් inverse relationship දැක්කනේ නිර්වචනය තුල තිබිච්ච ඇති inverse ප්‍රතිලෝම ඍණ සම්බන්ධයක් තියෙනවා ඒ නිසා ඉල්ලුම් ප්‍රමාණය මිලෙහි ඍණ ශ්‍රිතයක් කියා කියනවා ඉල්ලුම් ප්‍රමාණයේ මිලෙහි ඍණ ශ්‍රිතයක් ඒක ටිකක් වචන ටිකක් දාලා ලස්සනට කියමු අනිකුත් සාධක නොවෙනස්ව පවතින යම් දෙන ලද කාල පරිච්ඡේදයක් තුලදී
සලකා බලන භාණ්ඩේ ඉල්ලුම් ප්‍රමාණය එහි මිලෙහි ඍණසිතේකි අන්න ඉල්ලුම් නීතිය කියන තවත් විදිහක්. තව එකපාරක් බලමු. අනිකුත් සාධක නොවෙනස්ව පවතින යම් දෙන ලද කාල සීමාවක් තුළ සලකා බලන භාණ්ඩයක ඉල්ලුම් ප්‍රමාණය එහි මිලෙහි එම භාණ්ඩයේ මිලෙහි ඍණසිතේකි මිල වැඩි වන විට ඉල්ලුම් ප්‍රමාණය අඩු වේ. මිල අඩු වන ඉල්ලුම් ප්‍රමාණය වැඩි. අපි කිව්වේ කලින් seesaw up and down වගේ up down. price up quantity demand down. price down quantity demand up and down. inverse ප්‍රතිවිලෝම ඍණ සම්බන්ධය. ඒ නිසා අන්න ඍණ ලකුණක් පෙන්නවා. දැන් මට ලේසි නෑ වැඩි. මට මහන්සි වෙන්න ගොඩක් දැන් මෙතන. මම මහන්සි වෙන තරමට ඔබට මහන්සි වෙන්න තියෙන අවස්ථාව ඕරකම අඩුයි. ඒත් මහන්සි වෙලා මතක තියාගන්න. මේක ලියන්න වෙනවා. නැවත නැවතත්. දැන් පිටු ගණනාවක් මං ඉදිරියට යනවා මේ ප්‍රස්ථාරය සමග. මෙවැනි රූප සටහන් කීපයක් මං අතින් දැන් නිර්මාණය වෙයි. ඒවා වැඩිපුර අඳින තරමට තමයි ඔබට වැඩියෙන්ම මතක හිටින්නේ. අඩුවෙන්ම මහන්සි වෙලා අඩුම යෙදවුමකින් වැඩිම නිමැවුමක් කරා උපරිම ඵලදායකට යන්න පුළුවන් වෙන්නේ. කොහොමද ආර්ථික විද්‍යාව ගලපන හැටි නිෂ්පාදන කාර්යක්ෂමතාවය යෙදවුම් අඩුවෙන් නිමැවුම් වැඩියෙන් නම් අපි මෙතන මහන්සි වෙලා ඔබට වෙන්න තියෙන මහන්සි අඩු කරලා ඔබේ ආවස්තික පිළිවෙල තුනී කරන්න හදන්නේ. හරි. අපි යන් පොඩ්ඩක් තව හිස් පිටුවක් පෙරලගෙන දැන් උතනින් ගත්තේ මොනවද මතකෙට? දැන් මෙහෙම දිගටම යනවා. දැන් කිලෝමීටර් ගාණක් යනවා මෙහෙම උඩට. සලකා බලන භාණ්ඩ ඉල්ලුම් ප්‍රමාණය එහි මිලෙහි ඍණසිතයක්. දැන් පේනව නේද විශේෂයේ ඒ කොටස් උගන්වද්දී ඒ කොටස් ඉගෙන ගද්දී ඒ පියවරට අදාළව අපි උගන්වන උපක්‍රම වෙනස් කරනවා. ඉගෙන ගන්න ශෛලිය ඔබත් වෙනස් කරන්න වෙනවා. දැන් මෙතෙක් වෙලා පාඩම් හැම එකක්ම ඔබ සවන් දුන්නා දේශනවලට. මතක තියාගන්න මේ උසස් පෙළ දේශකයෝ නෙමෙයි ඉන්නට ඕනේ. ගුරුවරු. ලෙක්චර්ස් නෙමෙයි. අපි එහෙම කියාගත්තට ඊට වඩා ගුරුවරු දේශකයෝ කතිකාචාර්යවරු විශ්වවිද්‍යාලේ ඉන්නේ. පාසල් වල උසස් පෙළ පන්ති වල ගුරුවරු ඉන්නේ. උගන්වන්න ඕන එක එක ක්‍රම යොදාගෙන ඔබ තවම මේ විෂයට ප්‍රවේශ වුණා විතරයි. නොදන්න දරුවන්ට අපි මේ ඉගෙන ගන්න. ඒ නිසායි ඔබ හොඳට හුරු පුරුදු කරන්නේ අප අද ඉන්න තැනටත් වඩා ඉහළ දැනුම් මට්ටමකින් ඔබ ඔබේ ගමන පටන් ගන්න කියලා මම හැමදාම කියන්නේ. ඒකයි ඒකට අවශ්‍ය වේදිකාව තමයි මේ හදන්නේ. එහෙනම් දුවේ පුතේ ආයෙත් බලන්න නැවත නැවතත් මේ ප්‍රස්ථාරය මම අඳින හැටි. දැන් අපි ටිකක් කලින් වතාවට වඩා ඉක්මනින් මේ ප්‍රස්ථාරය අඳිමු. බලන්න. අපි ඊතලයක්ම ගමු. ඔය ඊතලයක් මම ගන්න එක ඉහළට යනවා කියන පෙන්නන්න. ඒක අනිවාර්ය නීතියක් නෙමෙයි. නමුත් එතකොට ප්‍රස්ථාර සටහනේ පොඩි හුරු බූටි බවක්, පොඩි තර්කයක්. මේ තවත් මිල ඉහළට යනවා. ඒක හොඳයි. ඒක ස්මාර්ට්. එතකොට ඔයාගේ රූප සටහන. එහෙම නීතියක් නෑ මේ ඇරෝ එකක් ඊතලයක්ම දාන්න කියලා. මමත් ඉතින් උගන්වද්දි මටත් පුරුදු වෙලා තියෙන විදිය. ඒකෙන් මිදෙන්න බෑ. ඒක හොඳ පුරුදු. හොඳ පුරුදු වලින් මිදෙන්න හොඳක් නෑ. අපි බලමු. ඔන්න ඉල්ලුම් වක්‍රය. දැන් ඔබට තියෙනවා ඔතන ඉඳගෙන මාත් සමග කතා බහ කරන්න. දැන් ඒකට අපි අවස්ථාවක් උදා කරගෙන තියෙන්නේ. ඔබට ඇහෙන්නේ නැති වුණාට මෙතනට දැන් ඇවිත් ඉන්නවා මට උත්තර දෙන්න පිරිසක්. ඔබ නියෝජනය කරන ඔබට අවස්ථාවක් ලැබෙනවා ඉදිරියේදී. ඒ පිරිස දැන් මෙතන සූදානම් වෙලා ඉන්නේ ඔබට පාඩම වඩාත් හොඳින් ගෙනියන්න. අපි බලමු. දැන් උත්තර දෙන්න ඕනේ. වචන කියන්න ඕන. කට්ටිය අහගෙන ඉන්නේ. බලමු. වැරදුනාට කමක් නැහැ. අපි ඒව හදාගෙන යන්න. සිරස්සක්ෂේ මොකද්ද ලියන්නේ? මෙහෙට ඉස්සලා හොයන් කියන්න. මිල. price මිල. අපි price කියන සංකේතය දාමු P. තිරස්සක්ෂේ ප්‍රමාණය quantity මෙතනත් අමතක කරන්න එපා. නැත්තම් පාළුයි වගේනේ origin මූල ලක්ෂ්‍යය.
the demand මෙව්වා කැපිටල් දකුරුද සිම්පල් ලකුරුද ඒවා කිසි ප්‍රශ්නයක් නැහැ. මේ විදිහට ලියමු. දැන් මට උදව් කරන්න ඕනේ. කණ්ඩායම ඉන්නව මෙතන. මෙන්න මෙතෙන්ට ඉලක්කමක් කියන්න. ඔබත් හිතන්න, ඔබත් හිතන්න, ඔබත් හිතන්න. ඔබ අතරින් කවුරු හරි මෙතෙන්ට ඔබ කැමති ඕනම ඉලක්කමක් කියන්න. ගොඩක් වෙලාවට රවුම් ඉලක්කම් කියන්නේ ඕන ඉලක්කමක් මට කියන්න. ඇහෙන්නේ නැහැ. 100 හරි 100යි. 99 ගන්න පුළුවන්. අපි දැන් අර ඉස්සලා කිව්වනේ 100 කියලා අපි 100 ගමු. ඔයාට අවස්ථාවක් දෙනවා. මිල නැහැ. මිලක් නැහැ. නොමිල. දැන් වෙළඳසැලක් නෙමෙයි දන්සැලක්. මේ ෆ්‍රී නොමිලේ දුන්නොත් ඉල්ලනවා කීයක්ද? 100ක්. ඒ තමයි ඉල්ලන්න තියෙන උපරිම ප්‍රමාණය. ඕක තව ටික වෙලාවකින් කියනවා උපරිම ඉල්ලුම් ප්‍රමාණය. උපරිම ඉල්ලුම් ප්‍රමාණය. ඇයි? මිල අඩු වෙන්න ඉල්ලන ප්‍රමාණය වැඩි වෙනවනේ. ඉල්ලුම් නීතිය අනුව අඩු වෙන්න පුළුවන්. අඩුම මිල කීයද? බිඳුවනේ. ඊටත් වඩා අඩු වෙන්න බෑනේ. ඍණ මිලක් නැහැ. ඍණ මිලක් තියෙන්න බෑ. අපි යක්ෂ පොඩ්ඩක් එතන දැම්මට මේ පැත්ත අවශ්‍ය වෙන හින්දා අපි මේක පුරුදු කරන්නේ. එහෙමනම් මිල අඩු වෙන්න ඉල්ලන ප්‍රමාණය වැඩි වෙනවා නම් අඩු වෙලා අඩුම මිලනේ නොමිල. නොමිල තමයි තියෙන්න පුළුවන් maximum demand. maximum quantity of demand. උපරිම ඉල්ලුම් ප්‍රමාණය 100ක් කියලා මෙහෙන් අපිට කිව්වා. දැන් දෙනවා chance එකක්. හරි. මෙහෙන් දුන්නනේ උපරිම ප්‍රමාණය. උපරිම මිල කියන්න බලන්න මට ලේසි. ඔයාලත් කියන්න ඕන, හිතන්න ඕන. අපි දෙගොල්ලෝ මේක බොහොම සජීවීව නිර්මාණය කරගෙන යමු. මේ 100 බෙදෙන තරම් ඊට වඩා කුඩා ඉලක්කමක් කිව්වොත් දෙගොල්ලන්ටම පහසුයි. හැබැයි වෙන ඉලක්කමක් කිව්වත් දශම ගානක් ඉතුරු වෙන්න මම ගාන හදනවා. හැබැයි විභාගයේම ඔබ එහෙම සංඛ්‍යා උපකල්පන කරන්න එපා. ඔබ විහිං ඔබ අමාරුවේ වැටෙනවා. ඒ නිසා 100 කියන ඉලක්කම බෙදන්න පුළුවන්. ඒක බෙදෙන කුඩා ඉලක්කමක් කියන්නකෝ. ඔන්න ඇහුණා. හරි මම හිතුවා ඔය ඉලක්කම කියයි කියලා. බොහොම ස්තුතියි. 10ලු. මොකද්ද මේ කියන්නේ? උපරිම මෙල වෙන්න පුළුවන් රුපියල් 10ලු. ඒක උන් වෙන්න පුළුවන්. හොඳයි. බලන්න කොච්චර දැන් පන්ති කාමරේ සම්පූර්ණද කියලා. මම දැන් ඔයාලා කියන දේ මෙතන වෙනින් විදිහකට පෙන්වන්නම්කෝ. මොකද්ද මම මේ පෙන්වන්න හදන විදිය? මම මේක පොඩි වගුවක් ටේබල් එකක් ලේඛනයක් හදාගන්න යන්නේ. ඕකට අපි පස්සේ කියනවා ඉල්ලුම් ලේඛනය කියලා. ඩිමාන්ඩ් ෂෙඩියුල් එහෙම කියනවා. ඩිමාන්ඩ් ටේබල් එහෙමත් කියනවා. හොඳයි. මේ ලේඛනේ එක තීරුවක් prices මිල. අනිත් තීරුවේ quantity of demand ඉල්ලුම් ප්‍රමාණය. දැන් මගේ දුවල පුතාලා මට කියන්න මේ වගුව කොහොමද මම දැන් සම්පූර්ණ කරන්න කියලා. ඔබ ළඟ දැන් තියෙනවා තොරතුරු ඇත්තටම කීයක්ද? ඉලක්කම් 4ක් තියෙනවා. 2යිනේ කිව්වේ. බලන්න 1 2 කරලා පෙන්නන හැටි මම 2 3 4 කරලා තව ඉස්සරහට තමයි තියෙන්නේ ආර්ථික විද්‍යාව. ඉලක්කම් 2යි කිව්වේ 4ක් තියෙනවා. හොඳයි නැද්ද? 4ක් තියෙනවා. කොහොමද? මේ එකක් පොදුයි දෙතැනකට එනවා. ඔබ හිතන්නෙත් නැහැ. මිල රුපියල් බිඳුවේදී අපි කරකොල ගාමු මිල රුපියල් බිඳුව. ඒ කියන්නේ මිලක් නැහැ නොමිල. කීයක් ඉල්ලනවද? 100යි. ඔන්න ඉලක්කම් 2ක් කිව්වා. අනිත් 2 කියන්නේ ඒකෙම තමයි ගන්න වෙන්නේ. ඉල්ලන ප්‍රමාණය බිඳුවක් වෙන්නේ. කවර මිලේදීද? එකක්වත් ඉල්ලන්නේ මෙහෙන් කිව්වා රුපියල් කීය වුණොත් 10 වුණොත් එච්චර ගණන් දීලා ඕනේ නැහැ නේ. ඔය ටොපිසීන බෝල තමයි රුපියල් 10ට ගන්න පුළුවන් ඉතින්. වෙන මොනවා ගන්නද? කමක් නැහැ. රුපියල් 10 කියන මිලේදී එක ඒකකයක්වත් ඉල්ලන්නේ නැහැ. මම දැන් පැත්තකට වෙනවා. ඔබ හොඳින් බලන්න. ඔබට හොඳින් ප්‍රදර්ශනය වෙන්න ඕන.
මේ ප්‍රස්ථාරය. ඔන්න දැන් මම නෑ. බලන්න. හොඳින් බලන්න. ප්‍රස්ථාරේ කියන දේ මේ වගුවේ තියෙනවනේ. ඔව්. හොරෙන් පාඩම් උගන්වන්නේ. මෙන්න ඉල්ලුම් ලේඛනය, මෙන්න ඉල්ලුම් වක්‍රය, ඔන්න එනවා ඉල්ලුම් සමීකරණය. මෙන්න ඉල්ලුම් ලේඛනය. ඉල්ලුම් ලේඛනය කියන්නේ දැන් අහගන්න. අර දෙන ලද නිශ්චිත අවස්ථාවක හරි අඩිකුස් සාධක නොවෙනස්ව තිබියදී අර දැන් කටපාඩම් වගේ නේද මේවා. එහෙම තමයි පැටර්න් එක එනවා කටපාඩම් කරන්න එපා සිද්ධිය ලියන්නේ. දෙන ලද නිශ්චිත අවස්ථාවක අනිකුස් සාධක මිල හැර අනිකුස් සාධක වෙනස්ව තිබියදී මිල වෙනස් වෙලා මේ 0 ඉඳලා 10ට වැඩි වෙනවා 10 ඉඳලා 0ට අඩු වෙනවා. මේ මිල ගණන් දෙක අතර පවා වෙනස් වෙනවනේ දරුවනේ. වෙනස් වෙනවනේ. 0ට තිබිලා 10 දක්වා වෙනස් වෙන්න පුළුවන්. 10 ඉඳලා 0ට වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒවා වෙනස් වීම නේද? මිල වැඩි වෙනවා අඩු වෙනවා අඩු වෙනවා වැඩි වෙනවා. හොඳයි එහෙනම් මෙතන විවිධ මිල ගණන් තියෙනවා. මේ ලේඛනයේ මිල 0 1 2 3 4 5 6 7 8 ආදි වශයෙන් දිගට ගත්තත් මේ මිල ගණන් දෙකක් ගත්තත් ලේඛනයක් තමයි. ටේබල් එකක් තමයි. වගුවක් තමයි. මේකට වගුවක් නොකිය වෙන මොකක් කියන්නද? වගුව තමයි. ලේඛනේ තමයි. ඒ නිසා මේ ලේඛනේ ලකුණු වැඩිපුර ලැබෙන්න මිල ගණන් ගණනාවක් ගන්න අවශ්‍ය නැහැ. ආධුනික හැටියට ප්‍රථම අවස්ථාව අපිට මේ හොඳටම ඇති. තව ටිකක් පියවරක් දෙකක් යද්දී ඉල්ලුම් ලේඛන වෙනම කියන්න අවශ්‍ය නැහැ. ඉබේම මේක ඇඟට එනවා. ඒවට එච්චර නැහින්න නාස්ති කරන්න කාලය අවශ්‍ය නැහැ. පළවෙනි වතාව එළුවට දාගන්නකොට හොඳටම මේක පදනම දාගන්න. ඊට පස්සේ මේ මාතෘකාව ඔබට විවිධ ක්‍රීඩා කරන්න පුළුවන්. ලේඛනේ demand schedule, වක්‍රය demand curve, සමීකරණ demand equation මෙන්න ගන්න විදිය දැන් බලන්න. දැන් මම මේ ඇතුළේ ඉඩ කඩ ගන්නවා හදා ගන්නවා මේක ලියන්න. හරි. කමක් නැහැනේ. හරි. දැන් බොහොම සැහැල්ලුවෙන් ඉගෙන ගන්න මේක. බොහොම සැහැල්ලුවෙන්. මොකද මේ සංකේත දැක්කම සමහරු ටිකක් 아무තු හැඟීම් ඇති කරක් ගණන් ප්‍රස්ථාර ජ්‍යාමිති අනේ නෑ. ගණන් වලට ගණන් කියන්න බෑ. මේකට ගණන් කියනවනම් ජ්‍යාමිතියේ මොනවද කියන්නේ? මේවල ජ්‍යාමිතිය කියනවනම් මේ නිකන් රේඛා ඉරිකෑ ඉලක්කම් මොන ගණන්ද? ඉලක්කම් සංකේත එච්චරයි මේ. මේවා මොන සමීකරණද? ඔයාලා හදලා තියෙන සමීකරණ හැටියට සාමාන්‍ය පෙළදී quantity of demand ඔන්න මේ දෙන්නව එකතු කරලා මෙතන ලස්සන ලියනවා ඉල්ලුම් ප්‍රමාණය. එය පරායත්ත විචල්්‍ය කුමකද? ස්වායත්ත විචල්්‍යස වෙනස් වන මිලෙහි ඉල්ලුමට බලපාන තව කරුණු කාරණා කොතෙකුත් තියෙනවා. කෝ එව්වා? එව්වත් පේන්නේ ඒව නෑ ඕනේ නෑ. ඇයි? එව්වා වෙනස් වෙන්නේ නෑ. වෙනස් වෙන්නේ නැතිව මොකටද මෙතන ගෙනත් තියාගෙන ඉන්නේ? හැඟීමක් දැනීමක් නෑ. වෙනස් වෙන්නේ නෑ. ඉතින් එහෙනම් හැඟීමක් දැනීමක් නැත්තම් කිසිම වෙනසක් වෙන්නේ නැත්නම් මෙතන ගෙනලා ප්‍රදර්ශනය කරලා තියන් ඉන්න ඕනේ නෑනේ. මේ සමීකරණය ඇස්සේ වෙනස් වෙන එක්කිනා විතරක් ගමු. මේ වෙනස් උනේ නැග්ග 10ට බැස්ස බිඳුවට. ඉහළ නගිනවා පහළ බහිනවා මිල. up and down. ඒතර ඉල්ලන ප්‍රමාණය ඊට විරුද්ධව පහළ බහිනවා ඉහළ නගිනවා. මිල බිඳුවේ ඉඳලා 10ට වැඩි වුණොත් ඉල්ලුම් ප්‍රමාණය 100 ඉඳලා බිඳුවට අඩු වුණා. මේවා හරි සරල දේවල්. හිමින් සිරුවේ කියන්නන්නේ ඔව් මිල බිඳුවේ ඉඳලා 10ට වැඩි වෙද්දී ප්‍රමාණය 100 ඉඳලා බිඳුවට අඩු වෙනවා. ඒතර වේගෙ මදි වගේනේ. එහෙනම් අපි නිකන් හොඳ ප්‍රශස්ත වේගයක් මිල වැඩි වෙද්දී ප්‍රමාණය අඩු වෙනවා. මිල අඩු වෙද්දී ප්‍රමාණය වැඩි වෙනවා. දැන් ඔබේ මනසට පොඩි අභ්‍යාසයක් දෙනවා. සාමාන්‍ය තර්කයක්. මම මුලින්ම මගේ අවස්ථාවම ගත්තා මම පරිමාවකට මෙතන අඳින්නේ නැහැ කියලා. මේක රූල් තියලා මෙතන මැනලා අඳින්න අපිට උපක්‍රම තියෙනවා. අනවශ්‍ය කාලයක් යනවා. එහෙම ඇඳලා දින්නම්. එහෙම අඳිමු. ඉස්සලා මේ පළවෙනි පාර කටු සටහන. කටුවට. පස්සේ මසට. කටුවට. ඔබ හිතන්න ඔය කීප විදිහට මිල වැඩි වෙද්දී ප්‍රමාණය අඩු වෙනවා නම් මිල අඩු වුණොත් ප්‍රමාණය වැඩි වෙනවා නම් මේ අතර පවතින්නේ අර ප්‍රතිලෝම සම්බන්ධතාවයනේ. අර ඍණ සම්බන්ධතාවෙමනේ. ආයේ කිසකයක් නැහැනේ. දැන් ඒක ආශ්‍රය කරන් අපි අලුත් සමීකරණයක් මෙතනින්
ව්‍යුත්පන්න කරගන්නවා. මොකද අපි ඒ වචනේ තේරුම ව්‍යුත්පන්න කරගන්නවා. ඒක විභාගය අහනවා. ඒ වචනේ. ඒ කියන්නේ මතු කරගන්නවා, නිර්මාණය කරගන්නවා. මෙතනින් ව්‍යුත්පන්න කරගන්නවා. ඒවා ටික ටික අහලා තිනෝවා. කාලයකට පස්සේ නේද දැන් මෙයා යහන්නේ. මොකද දැන් මේ සමහර විෂය පාරිභාෂික වචන දැන් ඇහෙන්නේ නැහනේ. ඕනේ ඇහිලා තියෙනවා. ඇහිලා තුනම ඇති ව්‍යුත්පන්න කරගන්නවා, මතු කරගන්නවා. ගණිතයේදී ඔබ කොතෙකුත් සමීකරණ ව්‍යුත්පන්න කරගෙන තිබෙනවා. මම දන්නවා. මෙන්න සමීකරණයක් අලුතෙන් ව්‍යුත්පන්න කරගන්නවා මොකද්ද? දැන් අලුත් යාළුවෝ දෙන්නෙක් ඉනවා බලන්න. කවුද මේ දෙන්න කියලා බලමු. quantity of demand හිටියා කලිනොත් QD සමාන කිරීම එහෙම මෙනවා. දැන් අපි නොදන්න මොකුත් තියනවද මෙතන? නෑනේ. අපි ඔක්කොම දන්නවා දැන්. පියවරින් පියවර දන්නවා දැනගෙන නොදන්න දෙයට දැන් නොදන්න දෙන්නෙක්ව අඳුරගන්නයි හදන්නේ. සංකේතයක් දෙනවා. මේ ඍණ ලකුණ මෙතනින් කියනවා ඍණ තව සංකේතයක් දෙනවා B මෙයාවත් මෙහිමම ලියනවා. අනේ දුවේ පුතේ දැන් බලන්න කලින් සමීකරණයයි මේකේ අතර තියෙන මොකද්ද වෙනස? මැද්දට බැස්සා දෙන්නෙක් ගෙනල්ලා බැස්සුවා සමීකරණේ මැද්දෙන්. හැබැයි ඒ දෙන්නව නිකම් මෙතන මෙහෙමනම් වස්සන්න බෑ. මුලින්ම කියලායි මං ආවේ. ඒව තහනම් වැඩ. ඒව නීති විරෝධී නීතිය law of demand inverse relationship. එහෙමනම් ඔතන එන ලකුණ මොකක්ද? දැන් තේරෙනව නේද? ඇයි මම කිව්වේ සමහරක් අයට වරදින්න පුළුවන් තැන්. ඉබේම නොදැනුවත්වම උතන ධන ලකුණු ලියුණුත් පුතේ ඉන් එහාට මේ ගමන ගිහිලා වැඩක්ම නැහැ. එතනින්ම කම්මුතුයි. ඉල්ලුම් නීතිය ඉල්ලුම පාඩම. දැන් කවදාවත් කම්මුතු නෙවෙන්න තමයි ඔයාව මේක කරගෙන යන්නේ. QD සමානයි A ඍණ BP. දැන් ඔබ මොනවද මේකේ දන්නේ කියලා විතරක් බලමු. නොදන්නේවා කියලා දෙන්න. දන්න යාළුවෝ කී දෙනෙක් ඉන්නවද මෙතන? quantity of demand හොඳටම හුරුයි පුරුදුයි. දැන් සමීපයි. price මිල මේ ඍණ ලකුණෙන් පෙන්වන්නේ මිල හා ප්‍රමාණය අතර තියෙන inverse ප්‍රතිලෝම සම්බන්ධය කාවද දැන් අපි අඳුනන්නේ නැත්තේ. දැන් අපි අඳුනන්නේ නැත්තේ අපිට අඳුනගන්න ඕන වෙන්නේ මෙන්න මේ දෙන්නව. එක්කෙනෙක් කවුද? A. අනිත් එක්කෙනා කවුද? B. මං කිව්වනේ මං දැන් කිලෝමීටර ගණන් මේක උඩට ගෙනියනවා. යන්නේ උදව් වෙන්න. තව ප්‍රශ්න අහනවා පොඩ්ඩක් ඉන්න. තව ප්‍රශ්න අහන්න. උත්තර දෙන්න ලෑස්තිලා ඉන්නේ. හරි. බලමු. අපි පන්ති කාමරේ සජීවීව බෝඩ් එක මකනවා, ලියනවා. දැන් ඊට වඩා ලේසි. ඊදී තමයි මේ විටිමිට කරන්නේ. ගුරුවරයා එකපාරක් ප්‍රස්තාරයක් ඇඳලා උන්න බලා ගන්න හරිනේ කියලා එහෙම කියන්නේ නැහැ නේ කවදාවත්. ගුරුවරේ. හරි බලමු. ආයෙ දෙනවා. කවුද වැඩි මහන්සි වෙන්නේ කියලා බලන්න දැන්. ඒතර ඔබට තියෙන්නේ මේ මහන්සියේ ප්‍රතිඵලය නෙලා ගන්න. අපි පොඩ්ඩක් මේ පැත්තට ගමු ප්‍රස්තාරේ. මට මෙතන ඉඳන් ඔයාලට හොතකට බෝඩ් එක හොඳට පැහැදිලි කරන්න පුළුවන් නිසා. සිරස් අක්ෂය මිල ඉන්නවම ප්‍රමාණ අක්ෂය. හරි. මෙන්න ඉල්ලුම් වක්‍රය. වමේ සිට දකුණට ඉහළ සිට පහළට බෑවුමන සරල රේඛාවක් මම දැන් මේ නිර්මාණය කරන්නේ. වමේ සිට දකුණට ඉහළ පහළට බෑවුමන සරල රේඛාවක්. බොහෝ වෙලාවට අමතක වෙනවා මේ පිළිවෙලට මේ වැඩේ කරේ නැත්නම් ආපු ගමන් නම දෙන්න. ඉපදිච්ච ගමන් නම දෙන්න ඕන. නැත්නම් පස්සේ අමාරුයි. කරදර වෙනවා. කල් යනවා. demand. ඕවා capital ද simple දේවා කිසි ප්‍රශ්න නැහැ. ඒවට නඩු යන්න වෙන්නේ නැහැ. simple දැම්මද capital දැම්මද කියලා. සමහරව එහෙමත් හිතන් ඉන්නව. නෑ එහෙම නෑ. දැන් බලමු. කවුද අලුත් දෙන්න? A සහ B. ඔන්න දැන් අපිට ඉඩ තියෙනවා සම්පූර්ණයෙන් නිදහසේ අපේ වැඩේ අපි කරගෙන යන්. කාටවත් ඔයත් එක්ක හැරෙන්න බැරුව යන්න ඔයාට උගන්වන්නම් ඉකෝන්. QD සමානයි A ඍණ BP. මේ A ඍණ B වලින් පෙන්වුවේ අර ඉල්ලුම් ශ්‍රිතයේ සමීකරණේ අපි අර පෙන්නපු තාක්ෂණික සම්බන්ධතාවය. ඒ තාක්ෂණික සම්බන්ධතාවයේ දැන් අවයව දෙකක් තියෙනවා A හා B. හරි කවුද A කියලා කියන්නේ?
ඉලක්කම කීයද ඉස්සර කිව්වේ මෙතෙන්ට 1100ද නෑ 100 මට මතකයි මොකද උතන නිදි කිරා වැටුණානේ නින්ද කියාද නෑ නේද අහගන්න කීයද කිව්වේ මිල 10යි උපරිම මිල 10යි හරි බොහොම හොඳයි 10යි දැන් ඔන්න වැඩේ කවුද ඒ මෙන්න ඒ කවුද ඒ මෙන්න ඒ කොහෙද ඉන්නේ මෙන්න මෙතන ඉන්නවා ඔන්න කොතනද ඕන් ඔතන මේ බලන්නකෝ උපරිම ප්‍රමාණය තමයි ඒ කියලා කියන්නේ මූල ලක්ෂයේ සිට බලන්න මේවා පාරිභාෂික වචන වලින් කියවන විදිය ඉස්සෙල්ලාම එහෙම කිව්වනම් කොහොමද එතෙන්ට එන්න තමයි මේ පියවරින් පියවර ටිකක් හිමින් සීරුවේ අපි දන්න තැනින් පටන් අරන් ඔයා එක්කගෙන යන්නේ. තාම ආර්ථික විද්‍යාව විෂය තුල ඔබ ලදරු. තව විෂය තුල ප්‍රවීණය වෙන්න ටිකක් කල් යනවා. පාඩම් තියෙනවා තව. කවුද ඒ කියන්නේ? මූල ලක්ෂයේ සිට ප්‍රමාණයේ අක්ෂයේ දිගේ ඉල්ලුම් වක්‍රය දක්වා තිබෙන දුර අර එහෙම ඉස්සෙල්ලම කිව්වනම් එතනින්ම එපා වෙනවා. ඔව්. එතනින්ම එපා වෙනවා. තව කියනවා. ඔයාලට ඇහෙන්නේ නැහැ. ඔයාලවත් ගින්නවා මෙතෙන්ට. අවස්ථාවක් දෙන්නම්කෝ. දැන් ඔය ටික ටික එනවා බලමු. හරි. ප්‍රමාණයේ අක්ෂයේ දිගේ ඉල්ලුම් වක්‍රයට තියෙන දුර තමයි මේ ඒ වලින් කියවෙන්නේ. දැන් මම කියපු වචන මගෙන් මටම දාලා ගහන්න බලන්න. ඕක වෙන විදිහකට කියමුකෝ. හවු ඉස්සරහා කියන්න කට්ටිය. උපරිම ප්‍රමාණය. මං කිව්ව එහෙම. එහෙනම් මේ ඒ කියලා කියන්නේ උපරිම ප්‍රමාණය. උපරිම ඉල්ලුම් ප්‍රමාණය. ඉතින් දැන් මේ ඉල්ලුම් වක්‍රෙ පෙන්නන හින්දා මෙතන උපරිම ඉල්ලුම් ප්‍රමාණය නොකියුවට නඩු දාන්නේ නැහැ. ලකුණු නොදී ඉන්නේ උපරිම ප්‍රමාණිත ඉල්ලුම ගැන කියද්දි වෙන මොකකවත් ප්‍රමාණය ගැන නෙමෙයිනේ කියන්නේ ඉල්ලුමේනේ ඒ නිසා අපි කෙටියෙන් ලියමු උපරිම ප්‍රමාණය හරි ඒ දන්නවා දැන් කවුද බූ නෙමෙයි බී බූ නෙමෙයි කවුද බී බී කියන්නේ කවුද ඔන්න එක නම් තියෙනවා ඕකට එක පොත්වල පොත් දෙකක් අරන් බැලුවොත් මෝස්තර 4කට මේක තැන් වල මුද්‍රණය වෙලා තියෙනවා. විවිධ කර්තෘවරුන්ගේ පාඨ ග්‍රන්ථ අරන් කියවපුවම මේ බීට එක නම් දෙනවා. නම් දෙන්නේ දැන් අම්මලා තාත්තලා දාන නම් තියෙනවා. යාළුවන්ට යාළුවෝ දාන නම් තියෙනවා. වඩා ජනප්‍රිය නම් ඉතින් නම් යාළුවන්ට දාන නම් මොකද යාළුවයි ගත පැවතුම් දැනගෙන නම් දාන්නේ. අම්මලා තාත්තලා ඉතින් නම් දාන්නේ වෙන කරුණු කාරණා බලලානේ. හරි. දැන් පාඩමට එමු. කවුද බී කියන්නේ පුතා පරිස්සමින් අහගන්න. මේ බී කියන සංකේතය අර්ථ දක්වනවා විවිධ පොත්පත්වල විවිධ ආකාරයෙන්. දැන් අපි හරි දේ දැනගන්න ඕන. හරි විදිහට ඉගෙන ගන්න ඕන. බී වලින් පෙන්වන්නේ පාසුම් විදිහ මොකක්ද දන්නවද? මේ තිරස්සක්ෂයේ තියෙන උපරිම ප්‍රමාණය සහ සිරස්සක්ෂයේ තියෙන උපරිම මිල අතර අනුපාතය. හැබැයි එහෙම නෙමෙයි අපි ඒක කියන්නේ දැන්. තව මොහොතකින් කිව්වෙන් පස්සේ තේරෙයි ඒක නෙමෙයි කියලා තියෙන්නේ කියලා. ආය හදන්න. උපරිම ප්‍රමාණය සහ උපරිම මිල අතර අනුපාතය හරියටම හරි. එතකොට එන ගණිතමය අදහස. නමුත් ඒක කියන්නේ කොහොමද දන්නවද? ප්‍රමාණයේ වෙනස හා මිලේ වෙනස අතර අනුපාතය. අරකම තමයි. බලමු කොහොමද කියලා. බිංදුවේ ඉඳලා 100 දක්වා 100යිනේ ඉතින් දුර. බිංදුවේ ඉඳලා 10 දක්වා 10නේ ඉතින්. කීයද දරුවෝ අනුපාතය? 10යි. හැබැයි ඒක එහෙම නෙමෙයි අපි ව්‍යවහාර කරන්නේ.
ඇතැම් පොත්පත් තුළ කියන්නේ ස්ලෝප් ඉල්ලුම් වක්‍රයේ බෑවුම. සමහර පොත්පත් තුළ තියෙන්නේ බෑවුමේ පරස්පරය. දැන් ඔබ ගැටලුවකට මුහුණ දෙනවා බෑවුමධාරී බෑවුමේ පරස්පරයධාරී. 100 දෙනෙක් දරුවන්ගෙන් ඇහුවොත් 98 දෙනෙක්ම කියන්නේ බෑවුම කියලා. පොත්පත් ගණනාවක අපි බැලුවොත් වැඩිම පොත්පත් සංඛ්‍යාවක තියෙන සිංහලෙන් ඉංග්‍රීසියෙන් දෙකෙන්ම බෑවුම ස්ලෝප්. හැබැයි ඒක නෙමේ ඉතාම නිවැරදි යෙදුම. දැන් දැනගන්න ප්‍රසිද්ධිය කියන්නේ නෙමේ. වගකීමෙන් කියන්නේ. එය බෑවුම නෙමෙයි අපි මෙතන ගණනය කරන්නේ. ඇත්තටම inverse of the slope. reciprocal of the slope. බෑවුමේ පරස්පරය ඇයි කියලා මම ඔප්පු කරනවා පැහැදිලිවම. දැන් එච්චර දුර ගැඹුරට යන්නේ නැතුව තමයි ඉස්සල්ලා කිව්වේ උපරිම ප්‍රමාණය උපරිම මිල අතර අනුපාතය. නමුත් එහෙම කියන්න එපා. ඒ ගණිතමය වශයෙන් නිවැරදි. නමුත් කියන විදිහක් තියෙනවා. ඔක බෑවුම කියලා කියන්න ඕනෙත් නෑ. බෑවුමේ පරස්පරය කියලා කියන්න ඕනෙත් නෑ. රචනා ලියන නෙමෙයි විභාගෙන්නේ ගානක් හදන්න. ඒ ගාන හදන හැටි තේරුම් ගමුකෝ. ඉස්සරලා ඊට පස්සේ අපි උසාවි ගිහිල්ලා හරි ප්‍රශ්න විසඳ ගමුකෝ. බෑවුමද බෑවුමේ පරස්පරයද කියලා. හරි වචනේ පරස්පරය. ඒක තහවුරු වෙනවා. ඔබට නිර්දිෂ්ට විශේෂ පාඨ ග්‍රන්ථයක පිටුවේ අංකෙත් එක්ක මම කියන්නම්. එතකයි ඉවසලා ඉන්න. දැන් හදිස් වෙන්න එපා. උසාවිය යන තව කල් තියෙනවා. නීති ඉගෙන ගන්න. බලමු. එමනම් මේ දැන් අපි තාම හඳුන ගන්න උත්සාහ කරන්නේ බීටා. බීටා නෙමේ බී. කවුද බී? කවුද බී කියලා කියන්නේ? මෙන්න මෙයාව අපි හඳුන ගන්න උත්සාහ කරන්නේ. මේ සම්පූර්ණ දුර 100යි. මේ සම්පූර්ණ දුර 10යි. තිරස් අක්ෂයේ සහ සිරස් අක්ෂයේ මේ දුර අතර අනුපාතය. තව යන්න තවුරට යන්න. මේක තාම සියුම්ම හොඳින්ම කාවදින් ඉගෙන ගන්න ඕන සංකල්පයක් නැත්නම් මින් එහාට අපිට එක පියවරක්වත් යන්න බෑ මේ පාඩමේ. බලමු. දැන් ඔබ තුන්වෙනි වතාවටයි මේ ප්‍රස්තාරය දකින්නේ. දැන් ඔබට ඒ හුරු පුරුදුයි. ඔබ මම මේ අඳින විටම ඔබ මනසින් ඒකට අදාළ සංකේත නම් ඒ දේවල් යොදා ගන්න. ලෑස්ති? ලෑස්ති. රයිට්. පටන් ගමු. මෙන්න. ඔන්න බලන්න ආයේ ප්‍රස්තාරය අඳිනවා. දැන් ටික ටික මම මෙහෙට එනවා ප්‍රස්තාරي පුංචි කර කර. මොකද හොඳට ඉඩ ගත්තා ඉස්සලා හොඳට පේන්න. දැන් ඔයා දන්නවා දන්න හින්දා දැන් මේ ප්‍රමාණය හොඳටම ඇති ඔබේ රූප සටහනට. මෙන්න පුතේ. මෙන්න දුවේ ඉලුම් වක්‍රය. උදව් වෙන්න මට කෝ කට්ටිය ඉන්නවා? හරි. අපි ඒ ඉලක්කම ගමු. ඔව්. ඒ ඉලක්කම ගමු. කවන්නේ. මිල ප්‍රයිස් මූල ලක්ෂ්‍ය ඔරිජින් එහෙම කියමු. ඉලක්කම් දාපුවම බිඳුව කියලා කියමු. දැන්ට ඔහොම කිව්වම කමන්නේ මම සංකේතනේ දාන්නේ. quantity ප්‍රමාණය. demand ඉල්ලුම. ඔන්න ලිව්ව සිම්පල් ලකුණු. හිව්ව කිසි ප්‍රශ්නයක් නැහැ. කිසිම ભેදයක් නැහැ. සංකේත. හැබැයි ඉතින් උතෙන්ට AB වගේ ඒවා ගන්න එපා. demand කියලා ඉල්ලුමට කියන හින්දා නිශ්චිතවම D අකුර ගන්න. ගොඩක් ඇතුළේ මතයක් තියෙනවා. ඒක කැපිටල් අකුර. ඒක සිම්පල් අකුර. නෑ, එහෙම නෑ. බලන්න. කොයි ඉලක්කම් දෙක? හරි. කොක්කා 100යි. මෙතන 100යි. මතකයි. ඔයාලා නැත්තන් ඉන්නේ. ඔයාලා කියන්න ඕන උත්තරය මෙතන 10යි. දැන් ඔන්න ඔහෙම්මඩ පණිවිඩයක් එවනවා. මේ අතරමැද 5යි. ඔව් හොඳයි. හරි මධ්‍ය ලක්ෂය නම් මම මේ ලකුණු කරේ මෙතන 5යි. එහෙනම් පුතේ මෙතන කීයද මේ පැත්තෙන් මධ්‍ය ලක්ෂයේදී? 150යි. 50යි. ඔව් මට 150යි කියන වගේ අහුණා. 50යි. එහෙනම් තවත් පෙන්වන්න පුළුවන්. 2යි 50යි 75යි. 7යි 50යි 25යි. එච්චර වද වෙන්න එපා. තව ටිකක් ඔන්න දැම්ම මේකට පොඩි ලුණු ඇඹුල් ටිකක්. දැන් ඔබට පෙනෙනවා දැන් දන්න දේවල් බලමු. දැන් දන්න දේවල් ලියාගමු. QD සමානයි කියන්න. right A
ඍණ බූ නෙමේ BP කවුද P price Miller QD quantity of demand A maximum demand උපරිමිල්ලුම ඒකට කියනවා ප්‍රමාණය අක්ෂයේ අන්තක්ඛණ්ඩය intercept අන්තක්ඛණ්ඩය අන්න ගණිතය තිරස් අක්ෂයේ අන්තක්ඛණ්ඩය වචනේ ටික ටික ගිහින් එකපාර දෙන්නේ නැත්තම් ඔළුව රදේ අන්තක්ඛණ්ඩය එහෙමත් කියනවා හැබැයි ඉතින් අන්තක්ඛණ්ඩ දෙකක් තියෙනවා මේකේ සිරස් තිරස් එතන එන්නේ horizontal තිරස් අන්තක්ඛණ්ඩය උපරිම ප්‍රමාණය A දැන් මේ සමීකරණය විසඳන්නයි මම යන්නේ A කියලා කියන්නේ Cයි ඉලක්කම B කියලා කියන්නේ දැන් ටිකක් පියවරක් ඉස්සරහට යන්න ඔබ මෙතන ත්‍රිකෝණ කීයක් දකින්නවද? දෙකයි. හොඳට බලන්න. 1යි 2යි. ඇයි අපේ මේ ත්‍රිකෝණය නෙමෙයි දෙක ත්‍රාපීසියමද? 3යි. ඔය ත්‍රිකෝණ තුනම දැන් ත්‍රිකෝණ මිතිය ගණිතය දන්න වචන එක බලපුවම මේ කෝණ අතර තියෙන නෑදෑකම් බලපුවම මේ ඕනම ත්‍රිකෝණයක අපි දන්නවා මෙන්න මේ ප්‍රමාණය අක්ෂයට අදාළව තියෙන දුර සහ මේ මිල අක්ෂයට අදාළව තියෙන දුර අතර අනුපාතය සමානයි. සරල රේඛාවක බෑවුම සමානයිනේ. අන්න සරල රේඛී ආවස්තික පිරිවැය ස්ථාවරුනේ සරල රේඛයේ නිෂ්පාදන හැකියාව වක්‍රේ ආවස්තික පිරිවැය ස්ථාවරුනේත් මේ නිසයිනේ. අන්න බලන්න ඒවා එතනදී දැක්කා. දැන් මෙතන වෙනම ප්‍රවේශයක්නේ. අපේ වචන ටිකක් කතා කරන එක తాවකාලිකව නවත්තලා මෙතෙන්ට යන් ඒ සඳහා වෙනම නිපුණතා එකේ අපි අතින් හදලා දැම්ම 10 කියලා ඒකකයක් වෙනම ඒකේ ප්‍රශ්න උත්තර තියෙන එක හොඳින් නැවත නැවතත් බලන්න. අපි යමු වැඩේට. මේ ප්‍රමාණ වෙනස හා මිලේ වෙනස අතර අනුපාතය දැන් ඔබ සංඛ්‍යා දන්නවනේ. මේ දුර ගත්තොත් 50යි. මේ දුර ගත්තොත් වෙනස 5යි. මේ ත්‍රිකෝණي ගත්තා නම් හිමු. ඒත් මෙදලා මෙතෙන්ට 50යි. මේ උස ගත්තා නම් 5යි. අනේ ආය අනුපාතේ මනෝමයෙන් හදලා කියන්නේ. සම්පූර්ණ දුර ගත්තා නම් 100යි. මේ පැත්තේ සම්පූර්ණ 10යි. 100 10න් බෙදන්න. කැල් එකක් ඕනද? 100 10න් බෙදුවම 10යි. 55න් බෙදුවා 10යි. මේ 55න් බෙදුවා 10යි. එහෙනම් ඔබ මේ කවර හෝ තැනකින් ඔබට පුරුදු තැනකින් මේ බීට සංකේතයක් හඳුන්වලා දෙන්න. බීට සංකේතයක්. එක්කෝ 100 බෙදීම 10. උත්තරේ 10යි. පැත්තක ලියමු. රයිට්. එක්කෝ 100 බෙදනවා 10යි. ඒත් උත්තරේ එනවනේ 10ක්. එහෙම නැත්නම් අපි මේ 50 බෙදනවා 10න්. හරි. කොතනින් අරන් 55න්. කොතනින් අරගෙන 55න් බෙදුවත් උත්තරේ 10 එනවනේ. හරි. ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඒක හරිනේ. 100 10න් බෙදුවත් 55න් බෙදුවත් මේ 50 මේ 5න් බෙදුවත් උත්තරේ 10යි. ඒක හෙව්වේ කොහොමද? ප්‍රමාණයේ වෙනස මේ තියෙන්නේ ප්‍රමාණයේ වෙනස බෙදුවා මිලේ වෙනසෙන් බෙදලා මේ p අකුර තව ලියනව නැවත. දැන් මෙච්චර වෙලා මේ සටහන මේ රූප රාමුව අපි මේ නිර්මාණය කරගෙන යන රූප රාමුව තුල මම උත්සාහ කරන්නේ B කවුදයි හඳුන්වන්න විතරයි. B කියන්නේ ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා P ප්‍රමාණයේ වෙනස බෙදීම මිලේ වෙනස. අන්න ප්‍රමාණයේ වෙනස බෙදීම මිලේ වෙනස. බැරි වෙලාවත් ඔබ මිලේ වෙනස බෙදීම ප්‍රමාණය වෙනස ගත්තොත් අන්න එතකොටයි බෑවුම කියන වචනේ හරියන්නේ. එහෙනම් මේක බෑවුම නෙමේ. බෑවුමේ පරස්පරය හරියටම. ඒකයි හරි උත්තරේ. දැන් B වහඳුන ගන්න. කවුද B? කවුද B කිව්වේ? අපි මේ ඉඩ පොඩ්ඩක් හදාගමු අපි. මේ හරිය. මේ රූප සටහන් ළඟ තියාගෙනම යමු. හරි. B කියලා කියන්නේ දුවේ පුතේ මේ ඉල්ලුම් වක්‍රේ කවර හෝ ලක්ෂ දෙකක් ආශ්‍රිතව අපි හඳුනගන්න. මෙන්න මේ තිරස් දුර ප්‍රමාණයේ වෙනස බෙදීම මිලේ වෙනස මේ සංකේත හඳුන ගන්න හොඳින් මිත්‍ර වෙන්නේවත් එක්ක ඒවා හසුරුව ගන්න හොඳට
ඒවා මතක තියාගන්න. මොකක්ද මේ B කියලා කිව්වේ එහෙනම්? B කියලා කිව්වේ අවධාරණයෙන් මතක තියාගන්න. ප්‍රමාණයේ වෙනස බෙදීම මිලේ වෙනස. ඒ කියන්නේ තිරස් දුර බෙදීම සිරස් දුර. දැන් වෙනින් පාඩමක් කියලා දෙන්නද? රේඛාවක බෑවුම හොයන්නේ හොඳින් මතක තියාගන්න මේවා නැවත නැවත ආපහු මේවා බලන්න. රේඛාවක බෑවුම ගණනය කරන්නේ සිරස් දුර තිරස් දුරෙන් බෙදලා. රේඛාවක බෑවුම ගණනය කරන්නේ සිරස් දුර තිරස් දුරෙන් බෙදලා. මේ බෙදලා තියෙන්නේ මොකද්ද? තිරස් දුර සිරස් දුරෙන් නිසා නිශ්චිතවම නිවැරදි යෙදුම විය යුත්තේම බෑවුමේ පරස්පරය කියන එකයි. ඒ ඇතැම් තැන්වල වැරදි විදිහට සඳහන් වෙන නිසා ඔබට පුන කියන්නේ ඔබ නිවැරදිව දැනගන්න. ඔබ ඉගෙන ගන්න කාගෙන්ද? කොහෙන්ද? මොකද්ද මේ වේදිකාව? මෙතන වරදින්න තියන්න බෑ. මෙතනින් එළියට යන දරුවා කිසිසේත් ඉස්පිල්ලක් පාපිල්ලක්වත් ආර්ථික විද්‍යාවේ වැරදි තියන්න බෑ. තියන්න දෙන්නෙත් නෑ. වරදින්නෙත් නෑ. එබ්‍රා මේ ආකාරයෙන් අඳින ඉල්ලුම් වක්‍රයක B කියන සංකේතයෙන් පෙන්වන්නේ සමීකරණේ එයි බෑවුම නෙමෙයි ඕන තැනක මම වාක්‍යයෙන් කියන්නේ ඔබ විරුද්ධ ඕන තැනක මේක තර්ක කරන්න ඕන කෙනෙකුට විරුද්ධව ඔබ ජයග්‍රහණය කරනවා. පාසලේ දැනුම් මිනුම තරඟ තියෙනවා. වාණිජ්‍ය විද්‍යා දිනේ කලා සංගම ඒ විශේෂ දින තියෙන සටහන් කොමර්ස් ඩේ. අන්න දැනුම් මිනුම මොකද්ද? නිශ්චිත උත්තරේ අනිත්‍යයක් දැනගන්නේ. බෑවුමේ පරස්පරය. ප්‍රමාණයස බෙදීම මිලේ වෙනස. මේක උඩයට මාරුනොත් තමයි බෑවුම එන්නේ. අපේ බෑවුම නෙමෙයි ඕනේ බෑවුමේ පරස්පරය. එහෙම හැදුවොත් එන්නේ ඉල්ලුම් වක්‍ර ඉල්ලුම් සමීකරණේ මේ විනි විකාරයක් නේ. එහෙනම් දැන් හරි. දැන් ඔන්න අවසන් පියවර මං කිව්වා. මට ගොඩක් මහන්සි වෙන්න වෙනවා. ඔබටත් මහන්සි වෙන්න වෙනවා. හැබැයි ඔබේ මහන්සි අඩු කරලා තියෙන්නේ. හරි. දැන් හොඳින් නිරීක්ෂණය කරන්න. දැන් ඔබ පුලපුලා බලාහින මේක හොඳට ඇඳ ගන්නනේ. වෙලාව දුන්නේ ඇඳගෙන කියන්නේ. ඔන්න මම මතක තියන් හිටියේ ඒකට වෙලාව දෙන්න යන්නේ දැන්. හරි. දැන් ඊළඟ රූපරාමව මගෙත් එක්ක අඳිනවා. කවුද බලමු? ඉස්සල්ලා ඇඳලා ඉවර වෙන්නේ දෙගොල්ලන්ගේ. හරි. පටන් ගමු. ඉස්සල්ලා. හරි. දැන් සරසෙන් පෑන් පැන්සල් ගත්තා. ලෑස්තුලා ඉන්නේ. හරි. එහෙනම් අපි පටන් ගමු. සිරස් අක්ෂය අපි එතනින් පටන් ගමු. දැන් ඔයා පැටර්න් එක දන්නවනේ මං අඳින විස්තරේ කොහොමද රටාව පිළිවෙල සිරස් අක්ෂය ඇඳා. ඔහොම ඊතලයක් දාලා අඳින ලස්සනයි. මෙතනින්ම මේ ප්‍රස්ථාරය ඇඳත් කමක් නැහැ. ඔන්න එහෙමත් එකක් ඇඳා. මොකද සමහරක් අය ආසම නැහැ මේ පැත්තට අඳින්නේ. ඔබ ආස විදිය නෙමේ. සැපියුම් පාඩම ඉගෙන ගත්තොත් මම ඔබට එතෙන්ටත් යන්න වෙනවා. දැන්ට ඔහොම තියමු. පොඩි වෙනසකටත් එක්ක. කිසි වරදක් නැහැ. ඔන්න ඇඳ දුවේ පුතේ ඉල්ලුම් වක්‍රය. ආයේ පරිමාවල් මුකුත් හිතන්න එපා. උතන අපිව දල වශයෙන් සකස් කරගමු. මේ වෙලාව ඒ ඔක්කොම කරන්න බෑ. ඒක කරන්න වෙලාවක් එනවා. ගෙදරි තනිව මේ පාඩමින් පස්සේ ඔහේ රේඛාවක් ඇඳලා දාන්න මාත් එක්ක. හරි. ඕන තැනකින් පටන් ගන්න තරමක් ඉඩ තියෙන තැනකින් ලස්සනට ඕනනම් අපි එක වෙනින් වර්ණයකින් පෙන්නමු. ඒතොරත් පොඩි එකේ තියෙනවනේ ඔබට ප්‍රියමනාප ගතියත් රූප සටහනේ නේද? ඔව්. අපි එතෙන්ට යමු. මෙන්න මේ වෙනත් වර්ණයක් ගමු. ඒවට කාලේ තියෙනවා අපිට ඕන තරම් ඒව හදාගන්න. ඔතෙන් ගෙනලා තියෙනවා. අක්ෂ නම් කරන්න මූල ලක්ෂ්‍යයක් එක්ක මගෙත් එක්ක බලමු. මෙන්න අක්ෂ නම් කරන්න යන්නේ. මූල ලක්ෂ්‍යය ලස්සනට ලියන්න. price මිල quantity ප්‍රමාණය demand ඉල්ලුම ඕන දිවයන් capital ඕවයි කිසිම නීතියක් නැහැ. ඒවට සංකේත capital ද simple ද ඒවා මිත්‍යා කතා. මෙන්න අපේ ඉලක්කම 100 මෙන්න අපේ ඉලක්කම 10. එහෙම ලිව්වා නම් නිකන් ඇහි මිම්මින් මේ මධ්‍ය ලක්ෂ්‍යය තෝරගන්න. ඇහි මිම්මින් හදන්න මං වගේ කමක් නැහැ. හරියට මැන මිලිලීටර හරිද? මිලිමීටර ගානට හදන්න යන්න ඕනේ නැහැ. සෙන්ටිමීටර ගානට හදන්න යන්න ඕනේ දැනට. කොහොම තියන්නේ? දැන් පැත්තකින් සමීකරණය මගෙත් එක්ක පටන් ගන්න. මෙන්න මෙහෙම ලියලා එමු ඉස්සෙල්ලා. පැත්තක ලියන්න ලස්සනට A සමානයි උපරිම
ඉල්ලුම් ප්‍රමාණය. උපරිම ප්‍රමාණය කියලා මං කෙටියෙන් ලියන්නම්. ඒකට කමක් නෑ එහෙම ලිව්වට. උපරිම ප්‍රමාණය. B සමානයි කියන්න කවුරු හරි ඡන්දේ කියන්න කවුද B කියන්නේ? ඔව් ඇහෙනවා. හොඳම විදිය අහගන්න. බෑවුම් කතා ලියන්න ඕනෙත් නෑ. බෑවුමේ පරස්පර කතා ලියන්නත් ඕනේ නෑ. සිංහලෙන් රචන ලියන්න ඕනේ නෑ. අපි සංකේතයක් ලියමු දුවේ පුතේ මොකද්ද? ප්‍රමාණයේ වෙනස බෙදීම මිලේ වෙනස. එච්චරයි. දැන් ඔබ කැමති තැනකින් මෙතන ත්‍රිකෝණ තුනක් ඔබ දකිනවා. කැමති තැනකින් ඔබට කැමති විදියට මම මේ පේන තර්කය ඔබේ කඩදාසියේ සටහන් කරන්න ඔබට පුළුවන්. මම මෙන්න මේ කොටස තෝරගන්නවා. ඔබ කැමති නම් මේ කොටස තෝරගන්න. කතාව කවුරු හරි එකක්වත් ඕනේ මම ගන්නවා සම්පූර්ණ මුළු ප්‍රස්තාරෙම කිව්වොත් එහෙත් කමක් නෑ බොහොම හොඳයි. හරි බලමු. එහෙනම් මම මේ කොටස තෝරගන්නකො දැන්ට මගේ පහසුව කියලා හිතන්නකො. හොඳයි බලමු. මිලේ වෙනස. මේ දුර ගන්නවා ප්‍රමාණය වෙනස. ප්‍රමාණය වෙනස මිලේ වෙනස දැන් පෙන්නලා තියෙන්නේ. දැන් ඔයාලා මෙන්න මෙහෙම වැඩක් කරන්න. මෙන්න මෙතන ඉඳලා පොඩි සංගල වරහනක් කොහොම යදලා මෙන්න මෙතන A කියලා ලියන්න. වෙන එක අකුරක්වත් ලියන්න එපා. රචනා නෙමෙයි මේක ගණිතමය විග්‍රහයක්නේ. රචනා නෙමෙයි. ඔච්චරයි. දැන් ඔබට විනාඩි 2ක් දෙනවා. එච්චර වැඩි. විනාඩියක් දෙනවා. මේ දේ ලස්සනට පොඩි අතපසු වීම වුණා නම් පිටපත් කරගන්න. හරි බලන්නකෝ. පරීක්ෂා කරලා බලන්නකෝ තමුන්ගේ රූප සටහන හරිද කියලා. වෙලාව දෙන්න. වතුර ටිකක් බොන්න ඕන නම් හොඳයි කමක් නැහැ. හරිනේ ඇතිනේ වෙලාව. හොඳයි. දැන් අපි නොදන්න සමීකරණ, ඉල්ලුම් සමීකරණ නේද? ඔව්. එච්චරයි. දැන් ආයේ මෙව්වට වැල් වටහරන් රචනා වගේ ලියන්න එපා. ඔබට එවන නිබන්ධනේ දැන් ඒව ඔබ ලබා ගන්නවනේ. දැන් නිපුණතාංක 1 පිටු 100 ගානක පරිච්ඡේද 14ක නිබන්ධනයක් ඔබට ලැබුණේ. ඒව බලනවා. ඒ වගේ මේකෙත් තියෙනවා අපි කුඩා කුඩා පරිච්ඡේද වශයෙන් වෙන් කරලා ඉදිරිපත් කරන තුන ලේසි. පරිච්ඡේද 12ම තියෙනවා නිපුණතා දෙකේ. ඒකේ මේ මං කතා කරන හැම වචනයක් ඉස්පිල්ලක් පහපිලක් නැහැර. ඒකේ සටහන් වෙලා තියෙනවා. ආයෙ වෙනම ලියන්න මහන්සි වෙන්න එපා. මේ අවස්ථාවේ ප්‍රයෝජන ගන්න ලියන්න තියෙන වෙලාවෙත් අපි ඉගෙන ගමු. හැබැයි ওই වගේ සටහනක් පුංචියෙන් නම් ලියා ගන්න කෙටි සටහනක් කරගන්න වෙනවා. මොකද මේ ගණිතමය ප්‍රවේශණය යන්නේ. හොඳයි. දැන් අපි කෙලින්ම සමීකරණෙම හදමු. ලේසි ක්‍රම, කෙටි ක්‍රම. ඔබට ඉඩ තියෙනවා මට පොඩ්ඩක් ඉඩ නැති වගේ වුණාට. මම කොහොම හරි එකක් ඉඩ පිරිමහගෙන ආර්ථ විද්‍යාවනේ හිගකමට මුහුණ දෙන්න එපා නේද? මම දැක්කම ගොඩක් අය කියනවා සර්ව දැක්කම හිගකම අපිට මතක් වෙනවා කියලා. මම දන්නවා ඒ කියන්නේ මොකක් ගැනද කියලා. මටත් ඔය හිගකම මතක් වෙනවා උදේට කොණ්ඩේ පීරන්න ගියාම. ඔව්. අපි ඒවා පස්සේ කතා ගමුකෝ. උපරිම ප්‍රමාණය මං පිරිමහ ගන්න ඉඩ මම බලා ගන්නම්. ඔයාලා ලස්සනට ලියන්න. උපරිම ප්‍රමාණය කීයද දුවේ මේ පුතා නේද කිව්වේ මෙතනින්. ඔව්. එතන ලියන්න 100යි. දැන් තමයි ලීසිම කෑල්ල. ඔයා ප්‍රමාණ වෙනස මෙතනින් ගත්තනම් මේ බිංදුව ඉඳලා 50ට දුර මැනලා බලන්න 50යි. මනින්න දෙයක් නැහැ පේනවා. ඩෙල්ටා P මිලේ වෙනස. මේ ඩෙල්ටා කියන්නේ වෙනස. ඒක දන්නවනේ. ඒක නිෂ්පාදකයාවක් වල ආවස්තික පිරිවෙව හැදිදන් කියාගෙන ආවේ. දැන් ආයා ඒව ඩෙල්ටා කියන්නේ මොකද්ද කියන්නේ? වෙනස. change in quantity divided by change in price. ප්‍රමාණයේ වෙනස බෙදුවා මිලේ වෙනසෙන්. ප්‍රමාණයේ 50ක් වෙනස් වෙන්නේ මිල කීයකින් වෙනස් වෙන්නේද? 5 සිට 10 දක්වා 5කින්. අපේ මෙව්වත් මොන ගණන්ද නේද? 55න් බෙදුවා උත්තරේ 10යි. දැන් යන් අපි සමීකරණෙට එකෙන්ම ඉවරයි. එක සමීකරණෙම ඉවරයි. ආයේ මේ ගැන මීට වඩා කතා කරන දෙයක් නැහැ. ඒත් අපි කතා කරමු. තව උදාහරණ දෙන්නම්. ඔන්න QD සමානයි A ඍණ BP. QD සමානයි A ඍණ BP. දැන් ඔක්කොම හොයලා තියෙන්නේ. A ඉන්නවා B ඉන්නවා ගෙනල්ලා මෙතන අන්දවන්න විතරයි කට්ටියට තියෙන්නේ. බලමු. ඔන්න
එකෙන් ඉවරයි කියන්නේ එක උදාහරණෙම 100ක් සමීකරණ ඉවරයි. කමක් නැහැ. චුට්ටක් ආයෙ මතක් කරමු. අමතක වෙන්න පුළුවන් නේද? ඔව් ඔව් අපිටත් එහෙම තමයි අපි ඉගෙන ගන්නකොට. හැබැයි එකෙන් ඉගෙන ගත්තා. එහෙම එකෙන්ම මතක තියාගන්න පුළුවන් ක්‍රමේ තමයි කියලා දෙන්නේ. හරි. අද සහයෝගයෙන් ඉන්නවා කට්ටිය. බොහොම හොඳයි. ඒ වලින් පෙන්වන සංකේතය මොකද්ද? අන්තක්ඛණ්ඩය. ඔව්. තිරස්සක්ෂයේ අන්තක්ඛණ්ඩය. ඒක පාරිභාෂික වචනයක්. ඉන්ටර්සෙප්ට් ඉංග්‍රීසි වචන. චෙක් කරලා බලන්න. නෙට් එකේ සර්ච් කරන්න. අස්තරේන බොහොම ලස්සනව එක එක. ඔක්කොම බලන්න අවුල් කරගන්නත් එපා. මම ඔක්කොම මෙතන කියලා දෙන්න. හරි. B කියන්නේ ප්‍රමාණයේ වෙනස හා මිලේ වෙනස අතර අනුපාතය. ලවය ඉරට උඩින් තියෙන්නේ change in quantity ප්‍රමාණයේ වෙනස. එහෙම ඉරට උඩ කෑල්ල විතරක් මතක තියාගන්න තුවේ පුතේ. ඒතර ඉරට යටින් තියෙන හරය ඉබේ වෙනවා. ඔය දෙකම මතක තියාගත්තා තමයි වර්ධින්නේ. දෙකම මතක තියාගත්තානේ උඩයට මාරු වෙන්නේ. එකක් මතක තියාගත්තා මාරු වෙන්නේ නැහැ. උඩ කෑල්ල විතරක් මතක තියාගන්න. උඩ කෑල්ල ප්‍රමාණය වෙනස. right. එමනම් මෙන්න අවසාන පිළිතුර මෙහිමයි ඔබ සමීකරණය හදන්නේ. මේක තව පරිච්ඡේදයක් කතා කරනවා. මේ පරිච්ඡේදයෙන් පස්සේ ඊළඟට ඉල්ලුම් සමීකරණ පිළිබඳ විවිධ ගැටලු ඔයාට වගුවක් දැක්කාම සමීකරණය හදන්න, සමීකරණේ වගුවක් හදන්න, විස්තරයක් දැක්කාම සමීකරණ හදන්න ඊළඟ පරිච්ඡේදයට කරන්නේ. හරි. තව මිනිත්තු 2-3යි මේක ඉවර වෙන්න. අන්තිම හරිය හොඳට අහගන්න මේ පරිච්ඡේදයේ දැන් ක්‍රමයෙන් හිමින් අපේ කාලය මේකට අදාළ කාලය ඉවර වෙගෙන ඉන්නේ. හරි. QD ඉල්ලුම් ප්‍රමාණය සමානයි ඒ කීයද වල අගය ලියන්න අර උත්තරේ 100යි. ඍණ ලකුණ දැම්මා ප්‍රතිලෝම සම්බන්ධේ ඍණ ලකුණ ඍණ කවුද බූ නෙමේ B. දහයයි P. අපි පොඩ්ඩක් ඒක එතන පැහැදිලි මදි හින්දා එකපාරක් ලියමු. ළඟ වැඩි වුණානේ. කමක් නැහැ. ඒවා අපි ලියමු. ඒවට අපිට තියෙනවා. ඒවට උදව් වෙනවා. මේ ඉන්නේ. මෙයා උදව් වෙනවා අපිට. මෙයාට යන්න කියලා අපි පොඩ්ඩක් ආපහු ලස්සනට හදාගමු. ඔන්න. හොඳයි ඒකත් දෙවෙනි වතාවත් ඔබට බලන්න පුළුවන්. මේවා කොච්චර බැලුවත් වැඩි වෙන්නේ නැහැ. මේවට ඇති වෙන්න කාලෙ වෙන් කරලා තියෙන විශේෂ නිර්දේශයේ QD සමානයි ඒ වල ඉලක්කම කියන්න 100යි ඍණ 50 බෙදීම 5 B හරිනම් බෑවුමේ පරස්පරය 10යි P. ඔන්න සමීකරණ ඉවරයි. දැන් මේ සමීකරණ දිහා බලන් ආපස්සට යන්න. QD quantity of demand P price මේ මයිනස් ඍණ ලකුණෙන් පෙන්වන්නේ ප්‍රතිලෝම සම්බන්ධය up and down. මේ 100 කියන්නේ මොකද්ද? මිල බිඳුවේදී ඉල්ලන ප්‍රමාණය උපරිම ඉල්ලුම maximum demand. B කියන්නේ රේඛාවේ හරිනම් හරි වචනේ බෑවුමේ පරස්පරයයි. අක්ෂ මේ විදිහට නම් පිටන්නේ බෑවුමේ පරස්පරය. බෑවුම කියලා කියන්න පුළුවන් මේ පැත්තේ P මේ පැත්තේ Q. මිල මෙහි ප්‍රමාණය මෙහි ගත්තොත් ආර්ථ විද්‍යාවික නෙමේ ක්‍රමේ ආර්ථ විද්‍යාවේ උගන්වන ක්‍රමය මෙන්න. එමනම් අපි ඊළඟ පරිච්ඡේදයේදී සමීකරණය නැවතත් මුල ගැසෙන තුරු QD සමානයි A ඍණ BP A උපරිම ප්‍රමාණය B බෑවුමේ පරස්පරය ප්‍රමාණ වෙනස වෙදීම විලේ වෙනස. එමනම් අපි නැවතත් ඉගෙන ගනිමු ඊළඟ කාල පරිච්ඡේදයේ හිමින් සීරුවේ. එතෙක් විවේකයක් ගන්න.